අයිබෝන් ඔබෙක් වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අද සිකුරාදා දවසේදී ශ්‍රී ලංකාවේ ජනතාව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්නයක් තමයි ඉන්ධන අර්බුදය. අපි අපගේ ටොක් 24 වැඩසටහන් මාලාවෙන් ඉන්ධන අර්බුදය පිළිබඳව රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න විවිධ පාර්ශව එක්ක කතා කරා. ඉන්ධන අර්බුදය කොතනින්ද පටන් ගත්තේ? මේක බෙදා හැරීම කොතනින්ද සිද්ධ වෙන්නේ? බෝසර හිමියන්ගේ වර්ජනයේදී අපි මේ පිළිබඳව මුලින්ම ඔබට දැනුවත් කරා ටොක් 24 වැඩසටහනින් අපි මේ පිළිබඳව කතා කරා. නමුත් ප්‍රශ්නාර්ථය අවාසනාවට ඇත්ත කතාව අද දවසේදී ටොක් 24 වැඩසටහන පටන් ගද්දී දවල් 12 වෙද්දීත් අපේ රටේ විවිධ ප්‍රදේශවල ජනතාව පෝලිම් වල ඉන්නවා, ඉන්ධන වෙනුවෙන් බලාගෙන ඉන්නවා, කිලෝමීටර ගාණක් දිගු පෝලිම් වල අපේ රටේ ජනතාව ඉන්නවා. තවමත් මේ ප්‍රශ්නේ තිබෙනවා. ඒ ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙන කාල සීමාවක අද අපි සූදානම් මේ ටොක් 24 වැඩසටහන් මාලාවෙන් මම කිව්වා වගේ අපි විවිධ පාර්ශවයක කතා කරා. මේ සිද්ධියට සම්බන්ධ අපි මෙතෙක් කතා නොකරපු පාර්ශවයක් එක්ක අද කතා කරන්නට සූදානම්. මේ තමයි තෙල් ඉන්ධන පෙරවුම්හල් වෙත ලැබෙනවා. ඉන්ධන පෙරවුම්හල් වෙතින් ජනතාවට තෙල් නිකුත් කරන පාර්ශවයත් එක්ක අද බොහොම වගකීමෙන් මේ සාකච්ඡාව පුරා පැයක් පුරාවට අපි කතා කරන්න සූදානම්. මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටොක් 24 මැදිරියට පැමිණෙන්නයි කියලා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති කුසුම් සන්දනායක මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මුලින්ම බොහොම ස්තුතියි. තෙල් පෝලිං රටේ කිලෝමීටර ගාණක් පුරාවට තිබෙන කාල සීමාවක ඔබතුමන්ලව මුණ ගැහෙන්න රටේ ජනතාව පුරුද්දක් විදියට උදේ හවස වෙන කාල සීමාවක ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. ඒ වගේම මමත් මේ අවස්ථාවේදී අපේ මේ ටීවී channel එකට ස්තුතිවන්ත වෙනවා ඒ කාර්ය මණ්ඩලයටත් අපිට මේ අවස්ථාවට ඇවිල්ලා අපිට තියෙන ගැටලු මේ සමාජයේ ඉන්න අපේ සිවිල් ජනතාවත් සමග බෙදා හදා ගන්න කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්නේ මගේ නම කුසුම් සඳනායක. මම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති. අපේ සංගමේ සභාපති තමයි ෂෙල්ටන් ෆර්නැන්ඩෝ මහත්මයා. එතුමා ටිකක් දුර බැහැර වෙන නිසා තමයි මම මේකට ඉදිරිපත් උනේ. ඒ අය තමයි හොඳටම මේ ගැන නිතරම සෙබිලින් බලාගෙන ඉන්නේ. අපි අද කතා කරුවොත් මේ ඔබතුමා කිව්වා වගේ මේ පෝලිං එන්නෙම වැඩි වෙනවා කියන එක. ඊට කලින් මට පුංචි පැහැදිලි කිරීමක් කරගන්න තිබෙනවා ඔබතුමාත් එක්ක. දැන් මේ තෙල් බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ මේ ප්‍රොසෙස් එක ඇතුලේ ඔබතුමල්ලා කොතනද ඉන්නේ? මොකක්ද ඔබතුමල්ලාගේ කාර්යභාරය? ඔව් අපි ඇත්තටම මෙතන කිව්වොත් කවුරු හරි තෙල් බෙදා හැරීම නෙවෙයි ඇත්තටම කරන්න ඕනේ. තෙල් බෙදා හැරීම කරන්නේ CPSTL කියලා සමාගමක් තියෙන ඒකයි CPC සමාගමයි ලංකා IOC සමාගමයි තමයි තෙල් බෙදා හැරීම කරන්නේ. ඒ අය තමයි තෙල් ගබඩා සන්තකේ තියාගෙන ඉන්නේ. නමුත් ඒ අය අපි පිරවුම්හල් හිමියන් හැටියට අපි ඒ ඕඩර් එක දැම්මට පස්සේ අපිට ඒ තෙල් නිකුත් වෙනවා. නමුත් දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. මේ අවශ්‍ය ප්‍රමාණයට තෙල් ඒ අය නිකුත් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මේක මේ ඛනිජ තෙල් ගැටලුවක් නෙවෙයි. අපේ රටේ තියෙන මම හිතන්නේ මේ ආර්ථික අර්බුදයක තියෙන යම්කිසි කොටසක්. ඒතර මේ දවස්වල තෙල් බෙදා හැරීමක් ඇත්තටම සිද්ධ වෙනවද? අපි දකිනවා රටේ ජනතාව දිගු පෝලිම් වල ඉන්නවා, තෙල් දෙනකම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම ඉන්ධන පෙරවුම්හල් වල මේ දවස්වල තෙල් බෙදා හැරීමක්, ඉන්ධන බෙදා හැරීමක් සිද්ධ වෙනවද? ඔව් ඇත්තටම සියලුම ෂෙඩ් වල එහෙම නැත්නම් පිරවුම්හල් වල තෙල් බෙදා හැරීමක් සිදුවන්නේ නැහැ. නමුත් අපි මම නිකන් සාමාන්‍යයෙන් කිව්වොත් යම්කිසි දිස්ත්‍රික්කයක තියෙනවා කියන්නකෝ ෂෙඩ් 40ක් ෂෙඩ් 40ක් තියෙනවා නම් මේ CPC සමාගමේ නිලධාරීන් CPC සංස්ථාවේ සභාපති ඉන්න ඒ කාර්ය මණ්ඩලය මේක කළමනාකරණය කරලා දෙනවා. ෂෙඩ් 40ක් තියෙන තැනට 25ක් විතර ඇරලා එහෙම නැත්නම් 20ක් ඇරලා අද දවසේ ඒ ටික බෙදලා ඉවරනාට පස්සේ ඒ නොලැබිච්ච ඒ පෙට්‍රල් ෂෙඩ් වලට අනිත් දවසේ යොමු කරන්න. ඉතින් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට තමයි යන්නේ. එකම දවසේ නොනවත්වා ඩීසල් විකුණන්න පුළුවන් ෂෙඩ් එකක් තාම බිහිවිලා නැහැ. මේ ෂෙඩ් මේ ප්‍රශ්නය ආවට පස්සේ අද තියෙනවා හෙට නැහැ. ආයි ඊට පස්සේ තව දවස් දෙකක් තියෙනවා ඊට පස්සේ තියෙනවා. එක එක වර්ග වෙන්න පුළුවන්. ඒ කියන්නේ 92 වෙන්න පුළුවන්, වෙන ඩීසල් වෙන සුපර් ඩීසල් වෙන්න පුළුවන්, භූමි තෙල් වෙන්න පුළුවන්. මේ සියලු දේම එකම දවසේ නොනවත්වාම පවත්වාගෙන යන පිරවුම්හලක් මම දැනුවත්ව නැහැ මේ කාලෙදී. නමුත් තෙල් නැහැම කියලා කියන්න බෑ. කළමනාකාරකෙන් යුක්තව CPSCL එකත් එහෙම නැත්නම් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකත් මේක කළමනාකරණය කරලා මං හිතන විදිහට බෙදා හැරීම දැන් කරනවා. එතකොට ප්‍රශ්නේ තිබෙන්නේ මහත්මයා ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න පුළුවන්කමක් තිබෙනවද? ඔබතුමා කියනවා තෙල් යම් තාක් දුරකට තියෙනවා ඉවරම නැහැ තෙල් තියෙනවා කියලා. ජනතාව කිලෝමීටර ගණන් දිගු පෝලිම් වල ඉන්නවා. මේ ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්නට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය, තෙල් ප්‍රමාණය ඔබතුමාලා ගාව තියෙනවද? ඔව් මෙහෙමයි තියෙන්නේ. මම තෙල් තියෙනවද නැද්ද කියන එක ඇත්තම දන්නේ CPC එකයි එහෙම නැත්නම් ලංකා IOC සමාගමයි තමයි තෙල් ගබඩා කිරීම කරන්නේ. පිරවුම්හල් වෙත ලැබිලා තියෙන ප්‍රමාණයත් එක්ක කතා කරොත් පිරවුම්හල් කිසිම පිරවුම්හල්ක තෙල් තියාගෙන ඉන්නේ නැහැ.
ලැබිච්ච විගසම ඒ කියන්නේ ඕනෑම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලින් තියෙනවා. තෙල් ලැබිච්ච ගමන් ඒ තෙල් ටික ඉවර වෙනකම්ම බෙදා හරිනවා. මම මේ අවස්ථාවේදී ඇත්තම අපේ මේ පාරිභෝගික ජනතාව නැත්නම් khනිජ තෙල් පාවිච්චි කරන පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්න ඕනේ මේක ටිකක් බැලුවොත් එහෙම මේ ආටිෆිෂල් එහෙම නැත්නම් මේ මවාගත්ත ඉල්ලුමක් වගේ තමයි අපිට පේන්නේ. මොකද හේතුව අපිට ඒකට අත්දැකීම් තියෙනවා. 19200ක් පෙට්‍රල් විකුණුම මගේ ෂෙඩ් එකේ සාමාන්‍යයෙන් 19200ක් විකිනෙන්නේ සති එකමාරකින් දෙකකින් විතර. ඒක සාමාන්‍ය දිච්ච පොදු ක්‍රමය. මේ අවුරුදු 27ක 30ක විතර කාලේ බැලුවොත් අපේ තියෙන මේ අත්දැකීම් අනුව 19800ක් තෙල් විකිනෙන්නේ මගේ එකේ සති දෙකකට විතර සැරයක් තමයි. ඒ කියන්නේ ඒක තමයි අපේ විකිණීම. නමුත් එක දවසකින් ඒ කියන්නේ උදේ 6ට පටන් අරන් රෑ 1ටයි ඊට පහුවෙන 10 වෙනකොටයි 19800ක් පෙට්‍රල් වික්කහම ඒ කියන්නේ බෙදලා දුන්නාම ඊට පැයකට පස්සේ බැලුවොත් ඒ විදිහටම පොලිම තියෙනවා. ඉතින් මේකේ කාරණා කීපයක් තියෙනවා. මේ අපේ මහ ජනතාව හිතාගෙන ඉන්නවා මේ ලැබෙන අවසාන තෙල් බිඳුව තමයි මේ පෙට්‍රල් ෂෙඩ් එකට හම්බුනේ කියලා. එතකොට ඒගොල්ලෝ උත්සාහ කරනවා කෙසේ හෝ ලැබෙන තෙල් ටිකෙන් තව වැඩිපුර තෙල් ටිකක් ලබා ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒක මට ඒක එල්ලෙම කියන්න බෑ කවුද ඒවා කරන්නේ එහෙම නැත්නම් අහවලා කරනවද කියන එක. නමුත් ඕනම කෙනෙකුට පුරවැසියෙක් හැටියට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා තෙල් ටිකක් වැඩිපුර අරන් කොහේ හරි තියාගන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපිට උදා වෙලා තියෙන්නේ. දැන් තෙල් නැති එක කන්ට්‍රෝල් කරලා බෙදන එක ක්‍රමවේදයක්. මේ අපි පාරිභෝගික ජනතාවත් මේක තෙල් නැතුව තියෙන නිසා පුළුවන් තරම් බලන්නේ තෙල් ටික ලබා ගැනීම. මෙන්න මේ ගස්තනේ නිසා තමයි මේ පෝලිං නිතරම වැඩි වෙන්නේ. අපි පාරිභෝගිකයන්ගේ පැත්ත කතා කරන්න ඕනේ. නමුත් ඊට පෙර ආතෝ ඔබතුමන්ලගේ පැත්ත දෙන ගැටලු පිළිබඳව අපි හොඳින් සාකච්ඡා කරගන්නට ඕනේ. දැන් පෞද්ගලිකව ඔබතුමන්ටත් ඉන්ධන පෙරවුම්හල් තිබෙනවා. මම හරිද? හරි. ඔව් අපිටත් තියෙනවා. තිබෙනවා. එතකොට අපි හරියටම කෙලින් කතා කරොත් ඇත්තටම රටේ ජනතාව චෝදනා කරනවා ඉන්ධන පෙරවුම්හල් තුල ලැබෙන ඉන්ධන ඔක්කොම ජනතාවට නිකුත් කරන්නේ නැහැ. ඉන්ධන පෙරවුම්හල් හිමියෝ මේ දේවල් හංගගෙන ඉන්නවා, ගබඩා කරගෙන ඉන්නවා කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවද? ගබඩා කරගෙන නැද්ද ඔබතුමන්ලා? නෑ. මම ඒක තරේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ වෙනකොට සියලුම ලංකාවේ තියෙන 60%කට 70%කට ආසන්න පිරවුම්හල් වලට රජය විසින් අපිට ලබා දීලා තියෙනවා පොලිසිය ආරක්ෂාව සහ හමුදාවේ ආරක්ෂාව. මේ අය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා මේ බෙදාහැරීම් ජාලයට. ඒ අපේ මගේ පෙට්‍රල් ෂෙඩ් එකේ ඉන්න හමුදා නිලධාරී මහතුරු තෙල් ආපුවාම බිල අතර අරන් බලනවා කීයක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතකොට මේ ප්‍රමාණය ෂෙඩ් එකට ආවදත් කියලා බලනවා. ඒතකොට ඒක ගොඩ බෑවට පස්සේ ඒක විකුණන විදිහත් මේ මහතුරු බලාගෙන ඉන්නේ. ඉතින් මම හිතනවා එහෙම ලොකු දෙයක් නෑ. නමුත් මිනිස්සු දැන් අපේ රටේ නීතිය අතට අරන් තියෙන්නේ. දැන් මම දන්නවා ඊයේ මගේ පෙට්‍රල් ෂෙඩ් එක වෙච්ච සිද්ධිය තමයි අපි උදේ ඉඳලම තෙල් වික්කා. අපිට දෙකමාර විතර වෙනකොට අපිට තෙල් ඉවරයි පෙට්‍රල් ෂෙඩ් එකේ. අපි මැනේජර් මටම කතා කරලා කිව්වා දැන් එහෙනම් අපි මේක දෙකමාර වෙනකොට වහන්න වෙනවා සර් කියලා කිව්වා. මං කිව්වා කමක් නැහැ නේ වාමු ඊළඟ ආපුවම බලමු කියලා. එimhe කියලා විනාඩි 20ක් ගියේ නෑ මේ මැනේජර් මට ආපහු කතා කරලා සර් මට මෙහෙම පෙට්‍රල් ටිකක් ආවා 6600ක්. අපි කිව්වා එහෙනම් ඒක දෙමු කියලා. ඒක දෙන්න පටන් ගත්තාම අපිට පෙට්‍රල් ෂෙඩ් එක අපි උදේ 6ට පටන් ගත්තේ. එතකොට අපි රෑ 10ට වහන්න ඕනේ. අපි ඇනවුස්මන්ට් එකක් කළා හැමතිස්සෙම අපේ පොලිසිය ඉතා මහත් වේසක් දරනවා මේ පොලිසිය විසින් මේ පොලිමේ ඉන්න අයට දැනුවත් කරන්න. මම මේ අවස්ථාවේදී ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අය මේ නොයෙකුත් බැනුම් ආගෙන තාඩන පීන මැද්දේ මේ කටයුතු කරනවා. මේ පොලිම දැනුවත් කරනවා මේ වෙලාවට අපි පෙට්‍රල් ෂෙඩ් එක වහන්න යනවා. අපිට තව ලීටර් 1200ක් 2000ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වහන්න යනවා කියලා. නමුත් වහන්න යන මොහොතේදීම එහෙම වහන්න බෑ. එහෙම කොහොමද වහන්නේ? අපේ තා පොලිම තියනවා කියලා ලොකු කලබලන්නේ ගියා. ඊට පස්සේ මම හිතන විදිහට අපි 10ට වහන්න තියෙන එක 11ට බැලුවා වහගන්න බැලුවා. ඊගාට 12ට බැලුවා. මම හිතන රෑ 1 විතර වෙනකන් අපිට මේක වහගන්න බැරි වුණා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් කලහ කරගන්නවා මේ ආපු අය. ඉතින් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ එහෙම කලහ කරගැනීමෙන් වෙන්නේ අපි මේ බෙදුම්කරුවන්ගේ සංගමයේ හැටියට අපිට ලැබෙලා තියෙන වාර්තා අනුව මේ පෙට්‍රල් ෂෙඩ් හිමියෝ මේ තියෙන කරදරයට මුහුණ දෙන්න කැමති නෑ. ඒ කියන්නේ එයාට තරවටු කරනවා ගහන්න එනවා කලමනාකරුවන්ට ගහනවා. මේ මෑතකදී අපේ පෙට්‍රල් ෂෙඩ් කීපයක් කඩලා බිඳලා දැම්මා. ගෙවල් වලට ගල් ගැහුවා අයිතිකරුවන්ගේ. ඉතින් මේ ප්‍රශ්න තමයි නොකළ යුතු දේවල්. මේ වෙලාවේ පාරිභෝගික කණිතෙල් පාරිභෝගික හැටියට දැනගන්න ඕනේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දැන් මහත්මයා උතන තියෙන අනිත් ප්‍රශ්නේ අනිත් ගැටලුව තමයි ජනතාවගේ පීඩනය ජනතාව පිට කරන්නේ. ජනතාවට සමහර වෙලාවට පාලකයෝ සහ බලධාරීන් විසින් ඇත්ත කියන්නේ නැහැ. නිකන් රටේ උදාහරණයක් විදිහට අරගෙන ඉන්නේ මේක කාලගුණික වාර්තාව වගේ කියලා. වහිනවා කිව්වොත් වහින්නේ නැහැ, වහින්නේ නැහැ කිව්වොත් වහිනවා. ඉන්ධන මේ එනවා කියලා කියනවා. හැබැයි ඉන්ධන හලට යද්දී ඉන්ධන නැහැ. ඉන්ධන බෙදන්නේ නැහැ කියලා කියනවා. හැබැයි කිලෝමීටර ගාණක් දිග පෝලින් තිබෙනවා. ඇයි ජනතාවට හරි විස්තරයක් ඇත්තට දෙන්න බැරි? ඉන්ධන තියනවද, ඉන්ධන නැද්ද, අද එන්න එපාද? මේ පිළිබඳව ජනතාවටයි හරි දැනුවත් කිරීමක් කරන්න බැරි.
ඔව් ඇත්ත ඔබතුමා කියන එක ඇත්තටම සත්‍යයක්. ඒක තමයි ඇත්තටම අපේ මහජනතාවගේ මතය. නමුත් මේ තෙල් ගෙනහල්ලා ගබඩා කරලා බෙදීම් කරලා ඒක අපේ පෙට්‍රල් ෂෙඩ් එකට එවනවා කියන එක එක්කෙනෙක් විසින් කරන දෙයක් නෙවෙයි. මේක ලොකු ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් ලොකු කණ්ඩායමක් විසින් කරන්නේ. නැව ඕඩර් කරන්නේ එක තැනකින්, නැවට තෙල් බාන්නේ තවත් තැනකින්, ඒ තෙල් ටික ආපහු පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට හෝ CPS තෙල් එකට එන්නේ තව තැනකින්. ඊට පස්සේ මේක බෙදා හැරෙන්නේ තව කණ්ඩායමක්. ඊට පස්සේ මේ තෙල් බෙදා බෙදා ඔක්කොම රෙඩි වුණත් පිරෝමහල් වල තියෙන අයිතිකරුවන් විසින් ඒ ඕඩර්ස් දාන්න ඕනේ. ඔය ක්‍රමවේද ඉහළින්ම ඉන්න පුද්ගලයා කවුද? කංචල් සංස්ථාවේ කංචල් අමාත්‍යාංශයේ ඇමතුමා තමයි මේකේ සම්පූර්ණ බලධාරී හැටියට ඉන්නේ. එයාගේ යටතේ ඉන්නවා නිලධාරීන්. ඒ අය තමයි මේක කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒ අයත් මේ වෙලාවේ ගොඩක් උත්සාහ කරනවා රටට නිවැරදි විදිහට මේක කරගෙන යන්න. නමුත් යම් යම් අවස්ථාවලදී මේ ප්‍රශ්න තියෙනවා. ඒක මේක රටේ මේ ශාස්ත්‍රය විතරක් නෙවෙයි සියලුම ශාස්ත්‍රවල ප්‍රශ්න තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මම මේ කන්තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපති මේ උපසභාපති හැටියට කියන්න කැමතියි මේ පාරිභෝගිකව පුළුවන් තරම් මේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ මත පිරෝමහල් එක්ක සුහදව කටයුතු කරලා ඔවුන්ගෙන් යම්කිසි මං හිතන්නේ සංවිධානය පිටාගතත් කමන්නේ තමන්ගේ තියෙන ප්‍රදේශයේ තියෙන ෂෙඩ් එකට තරුණ 5-6 දෙනෙක් එක්කහුවෙලා තෙල් එනවාද නිවැරදි තොරතුරු ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තෙල් එනවාද? ඉතින් එහෙම තොරතුරු ලබා දෙන්නත් කවුද ජනතාවට හරියට තොරතුරු ලබා දෙන්නේ? ඔව් ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් අපි මේ වෙනකොට අපි අග්‍රාමාත්‍යතුමාගෙනුත් මේක ඉල්ලුවා මේ ප්‍රශ්නේ කරන්න කියලා. අපිට මේ CPC එකෙත් අපිට සංස්ථාවෙනුත් කිව්වා ඒ තොරතුරු ලබා දෙන බව. මොකද මම අර ඔබතුමාට මේ වැඩසටහන ඉස්සෙල්ලා කතා කරා වගේ අපිට තියෙන ප්‍රශ්නයක් විශාල ගැටලුවක්. දැන් සැතපුම් දෙකක් විතර පොලිමක් තියෙනවා අපි ගාව තෙල් නැහැ. දැන් ටිකක් වෙලාවක පැය 3කින් 4කින් විතර ඇවිල්ලා අහනවා අපෙන් මහත්තයෝ තෙල් එනවාද? දැන් අපි එතකොට අපි තමයි අසරණ වෙන්නේ. මොකද හේතුව දැන් මේගොල්ලෝ අහනවා අපෙන් තෙල් එනවද කියලා. මේ වෙනකොට අපිට පෙට්‍රල් ඉන්වොයිස් එකක් වැදිලා තියෙන්නේ, ඩීසල් ඉන්වොයිස් එකක් වැදිලා තියෙන්නේ, සුපර් ඩීසල් ඉන්වොයිස් එකකුත් වැදිලා තියෙන්නේ, භූමි දරත් වැදිලා තියෙන්නේ, ඔක්කොම ඉන්වොයිස් වැදිලා තියෙන්නේ. ඒ ඉන්වොයිස් එක වැදුනාය කියන පණිවිඩය අපිට ලැබිලා තියෙන්නේ. නමුත් මේක අර කළමනාකරණය කළ දෙන නිසා අපිට අර පාරිභෝගිකයට කෙලින්ම කියන්න බෑ දැන් එනවද නැද්ද කියලා. දැන් අපි මෙතෙන්දී ලොකු ගැටලුවකට මතුවෙනවා. අපිට වෙන එක ප්‍රශ්නයක් තමයි ඒ මහත්තයා අහනවා ඇවිල්ලා හිටන් කණ්ඩායමක් විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන කණ්ඩායම හැටියට 20ක විතර කණ්ඩායමක් ඇවිල්ලා අහනවා දැන් පෙට්‍රල් ෂෙඩ් එකට බඩු එනවද? එතකොට කළමනාකරුතුමාට කියන්න පුළුවන් කමක් නැහැ දැන් එනවා කියලා. මොකද එනවා කිව්වොත් තව පැය 3-4ක් ඉඳලා හිටන් මේ කණ්ඩායම ඇවිල්ලා මේ කළමනාකර මහත්තයාට තරවට්ටු ගොල්ලා බොහොම හිරිහැර කරනවා. ඔතන ප්‍රශ්නේ ඇයි කළමනාකාරතුමාට හරියටම කියන්න බැරි ජනතාවට ඉන්ධන එනවද නැද්ද කියන ප්‍රශ්නේ. ඒකන අපි දැන් අපි මේ බෙදුම්කරුවන්ගේ මේ සංවිධානය හැටියට නැත්නම් අපේ කණිතෙල් බෙදුම්කරුවන්ගේ මේක හැටියට අපි නැවත වරක් කණිතෙල් සංස්ථාවෙනුත් ලංකා IOC සමාගමෙනුත් ඉල්ලන්න යනවා මේ මොකක් හරි ක්‍රමවේදයක්. එතනින් තෙල් එනවද නැද්ද කියලා කියන්නේ. මේකේ තියෙන ඊළඟ භයානකත්වය ඒක නෙවෙයි. දැන් අපි කියමු අපිට තේරෙනවා තෙල් එන්නේ නැහැ කියලා. අපි යම්කිසි විදියකින් මේ පාරිභෝගිකයට කිව්වොත් නෑ මහත්තයෝ අද නම් තෙල් එන පාටක් නෑ කියලා අනිත් පැත්ත හැරෙනකොට බවුසර් එනවා. ඉතින් එහෙම ආවොත් හොඳටම ගුටි කණ්ඩ වෙනවා මේ ඉන්න කල්මනාකර මහත්මයාටයි ඒ පණිවිඩය දීපු එක්කනටයි. ඉතින් ඒ වගේම ඊළඟට කියන අපි ඒක දන්නේ නැති හින්දා අපි කටවහගෙන හිටියොත් ආයි පැය 3-4ක් ඇවිල්ලා ගිහිල්ලා කියනවා මහත්තයෝ මේක එන්නේ නැද්ද? ඉතින් අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම මේ අවස්ථාවේදී මේ ප්‍රකාශයක් කරන්න කැමතියි කණිතෙල් සංස්ථාවේ නිලධාරී මහතුරුන්ටත් ඒ වගේම IOC සමාගමේ මහතුරුන්ටත් මේ තෙල් එනවද නැද්ද කියන එක මේ කෙලින්ම පාරිභෝගිකයට මේ මූණ දෙන පිරුම්හල් කරුවන්ට කරන සහයෝගයක් හැටියට මේ වාර්තාව එහෙම නැත්නම් මේ තොරතුර අපිට ලැබෙන ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට මේ ක්‍රමවේදය දැන් අපි මේ පහුගිය කාලේ ගෙවුණු කාල සීමාව ඇතුළත තමයි මේ පිළිබඳව අපි වැඩිදුරට කතා කරන්න පටන් ගත්තේ, ජනතාව කතා කරන්න පටන් ගත්තේ. මේ වගේ ක්‍රමවේදයක් මීට කලින් ඔබතුමාලට තිබිලා නැද්ද? ඒ කියන්නේ තෙල් බෝලින් එන්න කලිනුත් ඔබතුමාලගේ ඉන්ධන පෙරවුම්හල් වෙත ඉන්ධන ලැබෙනවා, ජනතාව වෙලා ඉන්ධන ලබා ගන්නවා. මේකට ඉන්ධන කොයි වෙලේද එන්නේ, කොච්චර ප්‍රමාණයක් එනවද, අද එනවද, අද එන්නේ නැද්ද, හෙට එනවද, හෙට එන්නේ නැද්ද කියලා ජනතාවට කියන්න ක්‍රමවේදයක් මීට කලිනුත් තිබිලා නැද්ද? ඇත්තටම තිබුණා. ඇත්තටම එහෙම එකක් තිබුණා. දැන් ඇත්තටම මම ඔයාලට කියන්නේ අර දැන් කිව්වේ SMS එකක් එනවා ඉන්වොයිස් එක වැදුනා කියලා. දැන් ඉස්සර නම් ඉන්වොයිස් එක වැදුනොත් ඒ තෙල් ටික එනවම තමයි. ඒ කියන්නේ ඉන්වොයිස් එක වැදුනා කියන්නේ තෙල් ටික අපි දන්නවා පැය ගාන. ඒ අපි දන්නවා කොයි ඩිපෝ එන්නේ තෙල් ටික අපිට එන්නේ කියලා. පෙට්‍රෝලියම් එකෙන් එනවද, සපුවස් කන්දෙන් එනවද, එහෙම නැත්නම් මේ කොහෙද එන තැන අනුව ඒ කාල වේලාව අපි ගණනය කරගන්න පුළුවන්. දැන් වෙලා තියෙන ඉන්වොයිස් එක වැදුනට පස්සේ මේක කළමනාකරණය කරන වෙනත් කණ්ඩායමක් ඉන්නවා.
ඒ අය ඒ අය තමයි අර බෙදා හැරීමේ කටයුතු කරන්නේ මේ රටටම මේක තීන දෙයින් මේ අර පරිස්සමෙන් පාවිච්චි කරන්න බෙදා හැරීම කරන්න තියෙන. ඒ නිසා උදේට මං හිතන විදිහට 600ක විතර ඉන්වොයිස් වැදුනත් ඒ කියන්නේ පෙරමුහල් 800කට 900කට මේ ඉන්වොයිස් වැදුනත් ඒකෙන් දෙන්න ඕන පුළුවන් කොහෙද කියලා. ඒක අපි බලමු එක ප්‍රදේශයකට දීලා තියෙනවා හැමදාම දීලා තියෙනවා ඩීසල් දවසෙන් දවස වගේ. ඉතින් අන්න ඒ වගේ එකක් නවත්තලා ලැබිච්ච නැති කෙනෙකුට ඒ ඩීසල් ටික අරිනවා. ඒ කියන්නේ දවසකට යම්කිසි සීමිත ප්‍රමාණයක් තමයි තෙල් බෙදුම් හරණය කරන්නේ සියලුම මේ තෙල් වලින්. එතකොට දැන් ඔබතුමාලාට අරගෙන SMS එක එන්නේ නැද්ද? එහෙමත් නැත්නම් SMS එක වැරදියට දෙන්නේ? නෑ SMS එක එනවා. SMS එක එනවා. SMS එක අදත් එනවා. ආවට තෙල් එනවද නැද්ද කියන එක ඒකෙන් දැන් මේ දවස්වල කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙනම් SMS එක ගෙවන්න පුළුවන් නේ තෙල් හරියටම අර මැද්ද ඔබතුමා කිව්වා කළමනාකරණය කරන්න මැද්ද කණ්ඩායමක් ඉන්නවා කියලා. තෙල් ලබා දෙන පිරිස ওই මැද්ද කළමනාකරණය කරන පිරිසත් එක්කත් කතා කරලා අන්තිමට ඔක්කොම හදලා ඉවරලා ඔබතුමාලගේ ෆෝන් එකට SMS එක දැම්ම නම් වැඩ ඉවරයිනේ. ඔව් එහෙම තමයි හොඳ ක්‍රමය. නමුත් දැන් මේ තියෙන අපිට තියෙනවා මේ SAP කියලා සිස්ටම් එකක් නිර්මාණය කළා පෙට්‍රෝලියමේ ලංකාව පුරාම තෙල් බෙදා හරින්නේ ඒ SAP කියන සිස්ටම් එක යටතේ. ඒකේ ඉන්වොයිස් එක වැදුවාම ඉන්වොයිස් එකෙන් අපි දීලා තියෙනවා පෙට්‍රෝල් ෂෙඩ් එකේ කීප දෙනෙක්ගේ අංකයන්. මැනේජර් එක වෙන්න පුළුවන් අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. ඒක SAP එකේ ඉන්වොයිස් එක වැදුනා ගමන්ම ඒ මැසේජ් එක ඩිලිවර් වෙනවා යාට. ඒක තමයි දැන් වෙන්නේ. දැන් අපි හාන්නේ ඒකට පස්සේ යම්කිසි කළමනාකරණයක් කරනවා නම් අන්න ඊටත් පස්සේ අපිට SMS එකක් තවත් නිර්මාණය කරලා දෙනවා නම් හොඳයි කියන එක. හැබැයි ඇත්තටම අපි අගමැති කාර්යාලයේදී මේ ගැන සාකච්ඡාවක් පැවැත්තුවා. ඒකෙදී ඒගොල්ලෝ කිව්වා අපි උපරිමයෙන් සහයෝගය දෙන්න බලනවා මේකට මොකක් හරි ක්‍රමවේදයක් හදලා කියලා. තාම නෑ බොහොම සුළු කාලයක් ඒ රැස්වීම තියලා. ඉතින් මම හිතනවා ඒක අපිට හදලා දුන්නොත් අපි අවසාන පාරිභෝගිකය සමග සම්බන්ධ වෙන කොට්ටාසිය වශයෙන් අපිට ලොකු තර්ජන තියෙනවා. ඉන්නේ අය ඒක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. අපිට අන්නේ මේ දැන්වීම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඒකට ඉදිරියේදී රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්නට පුළුවන්ද මේ ඉන්ධන හලට මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් තමයි එන්නේ මේ දවස්වල තමයි එන්නේ මෙතෙන් පස්සේ ඉන්ධන ඉවර වෙනවා කියලා ජනතාවට දැනුවත් කිරීමක් කරන්න අනාගත දවසක හැකියාවක් තියෙයිද බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්ද බලංගන ජනතාවට? ඔව් ඇත්තටම එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ අනවශ්‍ය විදියට පෝලිං ගහලා මිනිස්සුගේ කාලය මිඩංගු කරන එක ගොඩක් දුරට අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මම දන්නවා සමහර අය මේ කියන අපිට දෙන පණිවිඩ අනුව දවස් 2-3 මේ වැදගත් මිනිස්සු මේ කියන්නේ ලොකු වෘත්තියක් කරන මිනිස්සු දවස් 2-2.5 පෝලිං වල ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒක අවම කරගන්න පුළුවන්. දැන් සමහරවිට මගේ හිතවත්තු මගේ පෝලිමේ මගේ ෂෙඩ් එකේ පෝලිමේ ඉඳලා අහන මහත්තයෝ මේක මම දැන් ඉන්නේ අහවල් ගානට මගේ ඉන්නේ කාර් 200කට මෙහා මම ඉන්නේ කාර් 150කට මෙහා පැත්තෙන් ඉන්නේ. ওই තෙල් ටික ඇති වෙයිද මට මෙතෙන්ට එනකොට මම නැති නැහැයි කියලා කියයිද මොකද මම ගියේ සුමානේ හිටියා ඉඳලා මහත්තයාගේ ෂෙඩ් එකේ කිට්ටුවට එනකොටම තෙල් නැහැ කියලා අපි ඔය එළියට දැම්මා කියන ප්‍රශ්නේ. ඉතින් තවත්වත් පෝලිමේ ඉන්න ඕනේ තෙල් ගන්න. ඔව්. ඉතින් ඒ හින්දා හැමදාම ඒ තත්ත්වය තියෙනවා. ඉතින් අපි කරන ලොකු සේවයක් මම හිතන්නේ මේක khනිජ තෙල් සංස්ථාව තමයි මූලික වෙන්න ඕනේ. එහෙම නැත්නම් IOC සමාගමත් එක්ක එකහුව වෙලා මේ තෙල් බෙදීමේදී හරියට මේ යන ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් SMS ක්‍රමයකින් හරි අපිට කියන්න පුළුවන්. අනික තමයි මේ ඊටාම භයානක තත්ත්වය තමයි අපි කියමු අපි වෙනත් මාර්ගයෙන් හරි මේක දැනගත්තා කියන්නකෝ මේක අත්තම අපිට එන්නේ නැහැ කියලා. දැන් අපි ඒක ගිහිල්ලා මේ පොලිමේ අයට කිව්වට කිසිම විදියකින් අපිව පිළිගන්නේ නැහැ. ඒ තියෙන පිළිගැනීම එහෙම නැත්නම් විශ්වාසය මේ අපේ සිවිල් ජනතාව නැත්නම් පුරවැසියන්ගේ බිඳිලා තියෙන්නේ. ඒ විශ්වාසය නැති කරගත්තේ ඔබතුමාලාමනේ. මෙතන මොකද පහුගිය කාලේ ඔබතුමාලාට චෝදනාවක් තිබ්බා රටේ සාමාන්‍ය ජනතාව පොලිමේ ඉද්දී දේශපාලඥයෙන් ලොකු වාහනයකින් ආපුවාම ඔහුගේ වාහනයට තෙල් ලබා දෙනවා ඉන්ධන ලබා දෙනවා ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා කියලා ඔබතුමාලාට චෝදනාවක් තිබ්බා ඉන්ධන පෙරමුම්හල් වලට. විශ්වාසය නැති කරගත්තේ ඔබතුමාලාම නේද? නෙමෙයිද? නෑ ඇත්තටම මේක එහෙම විශ්වාසය නැති කරගත්තා නෙවෙයි මේ ක්‍රමවේදයක් රටේ තිබුණා. ඒ කියන්නේ අපි කියමු දැන් CPC එකට සංස්ථාවල පාලිතයේ තියෙන මේ පිරෝම්හලකින් අපි දෙපාර්තමේන්තු වලට තෙල් ලබා දීම කරා. ඒක ණයට අපි ලබා දෙන්නේ ඒක ගෙවීමේ පසුව ගෙවීමේ ක්‍රමයක් යටතේ ඒ තෙල් ලබා දුන්නා. ඒක මේ අද ඊයේ නෙමෙයි දැනට සෑහෙන කාල අවුරුදු 25ක් 30ක් ඊටත් වැඩි කාලයක ඉඳලා මේක හැමදාම කිරිච්ච දෙයක්. දේශපාලඥයන්ට වෙනම තෙල් ලබා දුන්නේ නැද්ද පෙරමුම්හල් වල? නෑ ඇත්තටම එහෙම එකක් තිබුණේ නෑ. මම දන්නවත් අපේ ෂෙඩ් වල නම් දීලා නෑ. එහෙම දේශපාලඥයන් නමුත් ඉතින් එහෙම වුණත් ප්‍රදේශයේ ඉන්න අපි කියමු යම් කිසි ප්‍රදේශයක දේශපාලඥයෙක් ඉන්නවා නම් එතුමාට තෙල් ඕන කිව්වහම එහෙම ලබා නොදෙන කෙනෙක් ඉඳී කියලා මම හිතන්නේ නෑ. ඉතින්නේ ප්‍රශ්නේ තියෙන්නේ රටේ ගුරුවරයා
ගුරුවරයා පොලිමේදී රටේ දරුවන්ගේ අනාගතය නැනසපාදන ගුරුවරයා කිලෝමීටර් ගාණක් දිග පොලිමේදී ලෙඩ්ඩු ටික බයේ රෝගීන් ටික හොස්පිටල් එකේ ඉද්දි වෛද්‍යවරයා ඉන්නවා පොලිමේ සමහර වෙලාවට ශල්‍ය කර්මයකට යන්න ඔන්න මෙන්න තියෙන වෛද්‍යවරයාත් අර කිලෝමීටර් ගාණක් දිග පොලිමේ ඉන්නවා ගොවියෝ ටික පොලිමේදී රටේ ජනතාව ශ්‍රම බලකාය පොලිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විතරක් තෙල් ලබා දෙන එක අසාධාරණයිනේ. ඔව් ඒකේ මම අසාධාරණයක් නම් දකින්නේ නැහැ. නමුත් ඒක දැන් වෙන්නේ නැහැ. අසාධාරණයක් දකින්නේ නැත්තේ ඇයි? නෑ ඒ අයටත් තියෙන ඒ අය තමයි අපි ඇත්තටම මේක තමයි මේ අපිට මේ අර මං කිව්වේ මේ මහ ජනතාව ඒ අයගේ තියෙන අවිශ්වාසය තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. යාගේ හැසිරීම සහ කටයුතු කිරීමේ මත තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ මහ ජන ඡන්දයෙන් තමයි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට ඇරලා තින්නේ. ඒ අය තමයි අපේ අනාගතය තීරණය කරන අය. මම දන්නේ ඒ තීරණය කරනවද කියන එක අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් මහ ජනතාව දැනගන්න ඕනේ අපි ප්‍රදේශයේ മന്ത്രിවරයාව පාර්ලිමේන්තුවේ ඇරලා තියෙනවා නම් ඒ ඇරලා තියෙන එකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අපිට. අපි තමයි මේ මාසය වරින්න ඕනේ. අපි වෙනුවෙන් කතා කරන්න. මම දන්නේ කතා කරනවද කියන එක අපි වෙනම ෆෝරමේ කතා කරන්න ඕනේ. නමුත් ඒ වුණාට එහෙම අඩු තක්සේරුවකට යන්න බෑ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකුට හෝ ඇමතිවරයෙකුට. ඔබතුමා කියන්නේ එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි ප්‍රදේශයේ ඉන්න ඉහළම පුද්ගලයා නිසා කොච්චර දිග ඉන්ධන පොලිමක් තිබ්බත් ඔහුගේ වාහනයේදී රටේ ප්‍රදේශ ජනතාව අයින් වෙලා ඔහුගේ වාහනේට තෙල් ගහන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේ ප්‍රවණතාවයක් තිබුණා. ඒක පස්සේ අපි පුළුවන් තරම් කතා කරලා ඒක නැති කරගත්ත. ඇත්තටම ඒකට මේ මහ ජනතාවත් විරුද්ධ විශාල වශයෙන් විරෝධය පාපු නිසා. ඒ කියන්නේ ඔබතුමාලා කලින් එහෙම ඉන්ධන ලබා දීමක් සිද්ධ කරානේ දේශපාලඥයින්ට? ඔය එහෙම මුලදී දුන්නා. ඒ හැමෝටම දුන්නා. ඒ දේශපාලඥයෝ විතර නෙවෙයි ප්‍රාදේශීය ලේකම්වරයාට. එතකොට අපි කියමු මේ රෝහල තියෙන රෝහලේ තියෙන ඇම්බියුලන්ස් වලට දැනටත් තියෙනවා. දැන් අපිට දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ ඒ ගැන සාමාන්‍යයෙන් මේ මහ ජනතාව දැනුවත් කරන්න. දැන් මගේ ඉන්දර පිරෝමහල්ලේ ඊටාම ප්‍රසිද්ධ මේ කොරෝනා වලට ඊටාම ප්‍රසිද්ධ රෝහලට ඇම්බියුලන්ස් 5ක් තියෙනවා. පහක් හෝ 4ක්. එතකොට ඒ රෝහලේ තව ජෙනරේටරයක් තියෙනවා. මේවා මේ අද ඊයේ නෙවෙයි. දැන් අවුරුදු 15ක් 20ක් විතර ඉඳලා අපි සප්ලයි කරපික. දැන් අද අපිට ලීටර් 10ක්වත් ඒ අය වෙනුවෙන් ලබා දීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ යම් කිසි විදියකින් ඇම්බියුලන්ස් එක ඇවිල්ලා ගහන්න පටන් ගත්තාම එතන යුද්ධයක්. දැන් පොලිසියට කතා කරලා හමුදාවට කතා කරලා මේ ගැන කතා කරලා ලියුමක් අරගෙන ඇවිල්ලා ලීටර් 50කටක් දෙන්නත් හරි අමාරුයි. ඉතින් මේ පාරිභෝගික ජනතාව දැනගන්න ඕනේ. මේවා පොදු වැඩ. ඒ කියන්නේ පොදු මේ අඩු දානේ ඇම්බියුලන්ස් වලට ප්‍රාදේශීය ලේකම් දැන් අද මගේ ප්‍රදේශයේ තියෙන මේ පලාස් පාලන ආයතනයේට ට්‍රැක්ටර් තියෙනවා මම හිතන්නේ 30ක් 35ක් විතර අද සම්පූර්ණ නැවතලා තියෙනවා. මොකද මගේ ඒ පැත්තේ තියෙන මේ ප්‍රාදේශීය සභාවට ඉන්ධන හලක් නැහැ. දැන් හුඟක් ඒවල තියෙනවා. දැන් හුඟක් ප්‍රාදේශීය සභාවල තියෙනවට තමන්ගේම මේ ඉන්ධන හලක් තියෙනවා තමන්ගේ ඒ ප්‍රමිසස් වල. දැන් මේ මගේගේ නැහැ. නමුත් අපිට දැන් මේ වෙනකොට ඊයේ රෑ මම අපි පැයක දෙකකට සාකච්ඡාවක් කරා අපේ සභාපතිතුමත් සමග ප්‍රාදේශීය සභාවේ. දැන් ඒගොල්ලෝ අපි එකක් හදන්න බලනවා. මොකද දැන් මෙතනින් තෙල් දෙන්නේ නැති නිසා දැන් ඒගොල්ලෝ කුණු එකතු කිරීම සහ අනිකුත් සියලුම පොදු වැඩ නැවතිලා තියෙනවා. දැන් මට ඊයේ කෙනෙක් කතා කරා මේ බත්තරමුල්ල ප්‍රදේශයේ PHI මහත්මයෙක් ඒගොල්ලන්ට දැන් වාර්තා වෙලා තියෙනවා මේ ඩෙන්ගු මේ වැඩි වෙනවා කියලා. නමුත් අපිට මැෂින් තියෙනවා, මිනිස්සු ඉන්නවා, වාහන තියෙනවා. මේ තෙල් නැති නිසා අපිට ඒ සමාජ කටයුතු කරන්න බැරි වෙලා තියෙනවා. මට පෞද්ගලිකව කතා කරලා කිව්වා මේක පෙට්‍රෝලියම් එකෙන් හරි කායෙන් හරි කතා කරලා අපිට පෙට්‍රල් ෂෙඩ් එකක් හදලා දෙන්න බැරිද මේ තෙල් ටික ලබා දෙන්න කියලා. ඒ කියන්නේ පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමන්ට ඉන්ධන පොලිම් ගැන කතා කරන්නට ඕනි. ඊට පෙර ආතු අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. වෙළඳ දැන්වීම් සඳහා අමතන්න VTV නාලිකාව ඔස්සේ ඔබගේ වෙළඳ ප්‍රචාරය වඩා ඵලදායී ලෙස සිදු කරගන්න දැන්ම අමතන්න. EC ප්‍රමෝ ඔස්සේ තත්පර 30ක් සඳහා රුපියල් 1999ක් පමණයි. සංගිලි කනදරාවේ ඉන්නවා අම්ම කෙනෙක්. ඒ අම්මගේ දරුවෙක් තමයි මේ බණ්ඩාර කියන්නේ. මාව මරා දැම්මත් ඔය එක එක්කෙනාගේ හිතවල තියෙන දේවල් නම් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. හොඳ ශිෂ්ටාචාරයක් අලුතින් පටන් ගන්න උත්සාහ ගන්න නිර්මාණකරුවෝ සහ තිරපිටපත් තියෙනවා. මේකට හුස්ම දෙන්න ඕන කරන මුල් පුටු වල ඉන්න මිනිස්සු අලියා ගිලපු දිබුල් ගෙඩිය වගේ තමයි. පළපිටිය උන්දලා දෙන්නගේ අනුන් කඩමලු ටික මේ කාටත් හොරා මට ගෙනත් දියා. මේ කටුරුතේ පුරාම දැන් විසකට පිළිලා මේ හැම දෙයකටම මුල බලතන්හා මට දුක මොනත් කුප්පකම් කරන්නේ උන්ගේ ගානට වැටිච්ච එක. අපි ගමේදී කරපු රස්සාවල් ගැන
හරි තොරතුරු කිව්වද මලයක්ෂයා? සිත් බැඳී තනව ඔබට මතකද සේයව? එහෙමත් නැත්නම් විද්‍යාව? එහෙමත් නැත්නම් මේ ඊයේ පෙරේදා ඒ විදිහටම අපි අතරින් තුරන් වෙච්ච ආයිෂාව. ඔබට ඒ පුංචි දරුවා ගැන මතක් වෙනකොට බයක් දැනෙන්නේ නැද්ද තමන්ගේ දරුවාගේ සුරක්ෂිතභාවය ගැන? ඔයා කිව්වා වගේ යම් අවස්ථාවකදී ඒ දරුවා අපිට අහිමි වුණත් ඒ දරුවගේ යාළුවෝ ටික ඒ දරුවත් එක්ක හිටපු අය ඒ දරුවාගේ සමීපතමය මේ අයගේ ඇතිවන මානසික වෙනස්කම් ළමා අපයෝජනයක් ළමයෙකුට හානියක් වෙනවා කියන එක සුළුපටු කාරණයක් නෙවෙයි. දරුවෙක් කියන කෙනා ඔබ කීවා වගේ හැම මොහොතකම අපි දැඩි ලෙස ආරක්ෂා කිරීමට අපිට හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. අංකල් කොහොමද දන්නේ ආයුෂ අතර මගේ ආයුෂ අතර දෙයක් නෙමෙයි බං. ඔය ලෙටර් එක ටේබල් එකකින් තියපු එක්කෙනා. ඔය සිද්ධියට අදාළ ළමයා. ආයුෂ් ඇත්තටම තාත්තා ගැන කතා කරන්න කැමති නෑ වගේ. බලපිටියේ උන්දලා දෙන්නගේ අනුන් කඩමලු ටික මේ කාටත් තොරා මට ගෙනත් දියා. මේ කටුරේ පුරාම දැන් විසකට පිළිලා මේ හැම දෙයකටම මුල බලතන්හා මට දුක මොලත් කුප්පකම් කරන්නේ උන්ගේ ගානට වැටිච්ච එකයි. අපි ගමේදී කරපු රස්සාවල් ගැන හරි තොරතුරු කිව්වද මලයක්ෂයා? සිත් බැඳී තනව රුධිරය කිරට හරවලා අසීමාන්තික ප්‍රේමයක ජීවය ජීවත් කරවන එකම චරිතය තමයි ආදරණීය අම්මා කියලා කියන්නේ. 27 දැන් මම අම්මා නිදාගන්න වෙලාව නැද්ද කොහෙද මං හිතන්නේ. ඒ කියන්නේ ජීවිතේම මං ගැන අවදියෙන් ඉන්නේ මට අම්මට හොරෙන් දෙයක් කරන්න බෑ. මට කිසි කරදරයක් නෑ. මං අර බොරුවට කියනවා නෙවෙයි. ඒකටදී කරදරයක් නෑ. යාගේ පාඩුවේ ඉන්නේ. හරි සතුටුයි මට ඉන්නේ. එයා ගැන. අපි අද සූදානම් වෙලා ඉන්නේ නැවුම් රසයට ගමේ විදියට ගම්බුට මෝජුවක් සකසා ගන්න. බොහොම ලස්සන පාටක් තියෙනවා, සුවඳක් තියෙනවා. ජාතික ජාරුප ශිල්පීන්ගේ සංගමය පිහිටුවේ 1980 දී. සමහර අවස්ථාවලදී පාසලේ ජාරුප ගැනීමේදී ඒක ෂටේ කොබන්න එහෙම දීලා තියෙනවා. පත් වෙන රතිඤ්ඤා ගොඩ උඩ තමයි ඔය නටන්නේ. හරිම අමාරුයි ඔය ජාරුපේ ගන්නකොට අපි මොකද අර කන් වලට අර සද්ද යනකොට අපි ඉයර්පෑඩ්ස් දාගෙන තමයි මේ ගන්නෙත් ඔක පටපට ගාලා කුපුරනවා. ඒ අතර තමයි ඔය ජාරුපේ ශිල්පිය එතන රංගපෑම කරන්නේ. නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි විරාමයට යද්දි කතා කරමින් හිටියේ විශේෂිත ඉල්ලීම් කරන පිරිසකට ඔවුන්ගේ ඉල්ලීම් සලකලා බලලා උන්ට වෙනම ඉන්ධන පෙරවුම් හල් සෑදීමේ හැකියාව තියෙනවද කියන කාරණය පිළිබඳව අපි විරාමයට යද්දි කතා කරමින් හිටියේ. ඔව් ඒකට උත්තරයක් හැටියට මට කියන්න පුළුවන්. වෙනම පෙට්‍රල් ෂෙඩ් එකක් හැදුවා කියලා කියන්නේ අපිට එක ස්ථානයක පිහිටවල පෙට්‍රල් ෂෙඩ් එකක් එයාට ඒකින් විතරක් ලබා ගන්න කියන අපහසුතාවයක් තියෙනවා. නමුත් අපි කිව්වොත් ප්‍රදේශ වශයෙන් බලලා රත්නපුර ප්‍රදේශයේ පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා කියලා අපි තීරණය කරොත් ඒ ප්‍රදේශයේ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඊගවට තියෙනවා පළාත් සභාව හෝ පළාත් ඒ කොටස තියෙනවා. ඒකට රෝහල් තියෙනවා, පොලිසිය තියෙනවා, හමුදා කැම්ප් තියෙනවා. මෙන්න මෙයාට ඇත්තටම මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යම්කිසි ලිපියක් ලබා දීලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ එයාට ලබා දීමට. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩාක් වෙලා මේ පොලිමේ හිටපු අය ඒකට ඉඩ දෙන්නේ නැහැ.
ඉතින් මම ඊටම අවස්ථාව මේ අවස්ථාව කරගන්නවා පිරුම්හල් හිමියන්ගේ සංගමයේ වශයෙන් මෙන්න මේ සඳහා අවස්ථාවක් ලබන සාධාරණ කොට ඒක තමයි මම කිව්වේ මේ ප්‍රදේශයේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට ඒ ගමේ කොමිටියක් වගේ එකක් එහෙම නැත්නම් සංවිධානයක් පිහිටව ගන්න. මේව ඇත්තද? මේ ගහන්නේ මේ පොලිසියටද මේ තෙල් ගහන්නේ? මේ ගහන්නේ ප්‍රාදේශීය ලේකම්ටද? එතනම තවත් ඉන්ධන පෙරවුම්හලක් හදනවා නම් මෙහෙම හදන්න ඕන කරන ප්‍රාග්ධනය මුදල් අපිට තියෙනවද? ඔබතුමා කොහොමද ඒක දකින්නේ? ඒක නම් මේ දවස්වල හරිම අමාරු වැඩක් කාටවත් එහෙම කරන්න බෑ. අපි එහෙම පීටෙව්වා කියලා. ඒතකොට රත්නපුරේ එක්කෙනාට කොළඹ ඇවිල්ලා තෙල් ගහ ගන්න බෑනේ. ඒ ප්‍රදේශයෙන්ම තමයි ලබා දෙන්න වෙන්නේ. ඒ තියෙන පිරොම් මල තමයි මේකට අපි නම් කළ යුත්තේ. ඔය හැම පෙට්‍රල් ෂෙඩ් එකකම නෑ. දැන් රාජ්‍ය සේවයට තෙල් ලබා දෙන්න පෙට්‍රල් ෂෙඩ් 25ක් තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ 5ක් හෝ 3ක් තමයි නම් කරලා ඇත්තේ. ඒ අයත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. ඉතින් ඒ අයට මේ තෙල් ලබා දිය යුතුයි. දැන් අපි කියමු අපේ ප්‍රදේශයේ තියෙන රෝහලක්. මේ රෝහලේ ගිලන් රථයට තෙල් දුන්නේ නැත්තම් කාටද මේ පාඩු සිදු වෙන්නේ? රජයට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මේ අහිංසක ජනතාවට තමයි මේ හදිසියෙ ලෙලෙක් කරන් අපිට මහ රෝහලට යන්න විදියක් නැහැ. එතන මහ රෝහලේ ඉන්න ලෙලෙක් කරන් අපේ රෝහලට එන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේකට යම් කිසි අවිශ්වාසයක් මේ මහ ජනතාවට තියෙනවා නම් එම ප්‍රදේශයේ ප්‍රභූවරුන් හරි එහෙම නැත්නම් තරුණ කණ්ඩායම හරි හැදිලා අපි බලන්න ක්‍රමයක් හදන්න. පොලිසිය ඉන්නවා, හමුදාව ඉන්නවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම දුන්නාම මේ හැම වාහනයකටම මේ රෝහලේ කියලා ගහයි තෙල්. එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය ලේකම්ගේ කියලා මේ තෙල් ටික ගහයි. අර ඔබතුමාගේ වගේ ප්‍රභූවරුන්ගේ කියලා ගහන්න පටන් ගනි. දේශපාලනඥයෙක් වෙන්න පටන් ගනි කියලා. ඉතින් මම ඒක කියන ඒකෙත් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් මේකට අපි මේ සියලු දෙනාම එකතු වෙලා මේකට තීරණයක් ගන්න ඕන නිසා අපි ගම මේ විරෝමල් පිහිටි ප්‍රදේශයේ ඉන්න තරුණ කැලක් එහෙම නැත්නම් තරුණ අය එහෙම නැත්නම් ප්‍රභූවරුවත් අඩු ගන්න හැවිල්ලා කවුරු හරි එක්කෙනෙක් ඉඳලා මේ එන ලියවිල්ල සත්‍යද මේ වාහනේ සත්‍යද මේ දෙන ප්‍රතිල් ටික හරි නිකුත් වෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් නම් අපිට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. නැත්නම් ඊටාම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා දැන් මේ වෙනකොට අපේ පෙට්‍රල් ෂෙඩ් 10ක් 15ක් ඒගොල්ලෝ සිය කැමැත්තෙන් පෙට්‍රල් ෂෙඩ් එක බහලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ සමහරවල්ලාට ගෙදරට ගල් ගහලා සමහරවල්ලාට පොම්ප කඩලා දාලා අපි දැක්කම ඈතකදී එහෙම සිදුවීම් ගොඩාක් සිදු වුණා. ඉතින් එන්නේම නිසා සමහර අය ගෙදර ගිනි තිබ්බා. ඉතින් මේව කර යුතු දේවල් නෙවෙයි. මොකද මේ පිරවුම්හල කිසිම විදියකින් වගේ යුත්තක් නෙවෙයි. හැබැයි යම් කිසි අසාධාරණයක් Tamanට ලැබෙන තෙල් ටික හොරෙන් විකුණ ගන්නවා නම් එහෙම නැත්නම් ලැබෙන තෙල් ටික එතනට ගෙනින්න නැතුව මගදී වෙනක කොහේ හරි බා ගන්නවා නම් අන්න ඒවට පොලිසිය තියෙනවා. පොලිසිය ඉන්නවා, හමුදාව ඉන්නවා, විමර්ශන කණ්ඩායම ඉන්නවා. ඒ අය සමග නීතිය ක්‍රියාත්මක කරනවා විනා ඒ අය නැත්නම් අපේ පාරිභෝගිකයෝ නීතිය අතට අරන් දඬුවම් දෙන්න ගියොත් මේක තව මාසයක් විතර යනකොට මීට වැඩි ටිකක් වර්ස් වුණොත් එහෙම අපි මේ තෙල් විකුණුම් කරුවන් මේ කියන්නේ බෙදුම් කරුවන් මේකෙන් පොඩ ඈත් වෙනවා. ඒක අපිටත් ඒකට පුළුවන් කමක් නැහැ. එයාට බල කරන්න මේක කරගෙන යන්න කියලා. මට මතකයි ඊටාම හොඳ මහත්මයෙක් මං ප්‍රදේශේ කියන්නම් පිළියන්දල් ප්‍රදේශයේ මඩබාද ප්‍රදේශයේ හොඳ පෙට්‍රල් ෂෙඩ් එකක් මෑතකදී දැන් මම හිතන්නේ අවුරුදු 5කට වගේ ආසන්න කාලයකදී එතුමා බොහොම හොඳට එතුමා වෙබ් පිටුව මේ මොකද්ද අපිට කියන්නේ Facebook page එකක් හදලා අපිට තෙල් ළමයා එයා දැනගත්ත ගමන්ම මෙන්න තෙල් එනවා. ඉන්නේ මෙච්චරයි. දැන් ඒ තෙල් ගහගෙන යනකොට Facebook එකට දානවා මේ මෙච්චරයි තව තියෙන්නේ කියලා. දැන් තව තියෙන 4000යි. තව තියෙන 2000යි. කියලා එහෙම අප්ඩේට් කරපු මහත්තයාගේ පෙට්‍රල් ෂෙඩ් එකට ගල් ගහලා බොහොම හරි කලබලමය කරා. ඉතින් ඒ මහත්තයා කිව්වා මම මේකට වියදම් කරේ මගේ සල්ලි. මම මේක හිතාගත්තේ බොහොම හොඳ මේ ගමට කරන්න ඕන උදව්වක් හැටියට තමයි මේ කරේ. ව්‍යාපාරයක් වුණත්. නමුත් මම මින් ඉදිරියට මං කනගාටු වෙනවා මං වියදම් කරපු සල්ලි ටික කියලා. එතුමා මම හිතන්නේ ලක්ෂ 1500ක් විතර වියදම් කරලා තමයි ෂෙඩ් එක හැදුවේ. දැන් එතුමා කනගාටු වෙන සෑම රුපියලක් ගැනම මම කනගාටු වෙනවා මේ සඳහා මං වියදම් කිරීම සම්බන්ධයෙන් කියලා. ඉතින් අනිවෙනි කලකිරීම තියෙනවා මේ බෙදුම් කරුවන් අතරේ. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශවාසී එහෙම නැත්නම් කලින් තෙල් ලබා ගන්න ඉන්න අය පුළුවන් තරම් කල්පනා කරන්න ඕනේ. මේ මේ සම්බන්ධයක් මේකත් එක්ක තියාගන්න හැමතිස්සම රටේම ඉන්න වැරදිකාරයා පිරුම්හල්කාරයා කියලා හිතාගෙන හිටියොත් මේක තවදුරටත් ගෙනියන්න බැරි වෙයි. මොකද රජයේ වෙන කිසිම තැනක් නැහැ මේ තෙල් බෙදා හැරීමේ ක්‍රමවේදයක්. මේ අපේ මේ තියෙන ජාලය තමයි. ඒ කියන්නේ තෙල් බිඳුම් කරුවන්ගේ සංගමේ හරහා එහෙම නැත්නම් මේ තෙල් පිරුම්හල් විතරයි ලංකාවේ තියෙන්නේ. මේ තෙල් පිරුම්හල් මේ කිසිම එකක් රජයට අයිතිව නෙවෙයි. සමහර ඒවා තියෙනවා CPC සංස්ථාව සතු පෙට්‍රල් ෂෙඩ්. නමුත් ඒකේ කිසිම නිලධාරියෙක් එතන නැහැ. ඒක වෙනත් නියෝජිතයෙකුට බාර දීලා එයාගේ කණ්ඩායම තමයි එතන ඉන්නේ. ඒ වෙන කෙනෙක්වත් නැහැ. දැන් මේ කට්ටිය එකපාරටම අතෑරියොත් මේ ලංකාව පුරාම මේ දිවයින පුරාම තෙල් බදා හැරීම මේ
අඩාල වෙනවා. පාරිභෝගිකයන්ට විශාල වගකීමක් තිබෙනවා. මම ඔබතුමාව නවත්වන්න නැතුව දිගටම කතා කරන්න දුන්නේ. පාරිභෝගිකයන්ට ඇත්තටම විශාල වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මේ පිළිබඳව නැවත කතා කරන්නට ඕන. නමුත් ඊට පෙර ආතුව මට දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක පොඩි ප්‍රශ්නයක් පැන නගෙනවා. නැත්නම් ඉන්ධන හල් මේ වෙද්දි වහලා තියෙන්නේ. ඒත් එක්කම ඉන්ධන කොච්චර ලංකාවට ආවත් ඒ ඉන්ධන කොච්චර ඉන්ධන පෙරවුම් හල්වලට බෙදා දීම සිදු කරත් අපි දකිනවා ඇතැම් ඉන්ධන හල්වල පෝලිම් කොයිම වෙලාවකත් අඩු වෙන්නේ නැහැ. සහ කොච්චර ඉන්ධන මේ ඉන්ධන ආවා නැවක් ආවා මෙච්චර ඩොලර් මිලියන ප්‍රමාණයක් නැවට ගෙව්වා දැන් ඉන්ධන තියෙනවා මෙන්න බෙදා හැරියා කියලා කිව්වත් ඇතැම් ඉන්ධන හල් අපි දකිනවා ඒවා වහලමයි තියෙන්නේ. මොකද්ද මේකට හේතුව? ඉන්ධන ලැබෙන ප්‍රමාණ ඇත්තටම ඔබතුමල්ලගේ පෙරවුම් හල් වෙත ඒ අදාළ ප්‍රමාණ වලින් ලැබෙන්නේ නැද්ද? නැත්නම් අඩු වැඩි වශයෙන්ද ලැබෙන්නේ? මොකක්ද මේකට හේතුව? පෝලිං අඩු නොවෙන්න සහ ඇතැම් පෙරවුම් හල් වහලා තියන්න. ඉන්ධන නැහැ කියන බෝඩ් එක ඉල්ලලා. ඔව් මෙහෙමයි හේතුව තියෙන්නේ. කිසිම කෙනෙකුට චෝදනාවක් කරන්න බෑ මේ තෙල් මේ තමන්ගේ පාලිතයට එහෙම නැත්නම් තමන්ගේ පිරම වල තෙල් ලැබෙන්නේ නැහැ කියලා. හේතු ගණනාවක් මෙතන සිදු වෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ තෙල් ඉල්ලීම් කරලා ඇති මේ අපේ පිරම වල වලින් සංස්ථාවෙන් තෙල් ලබා දෙන්න කියලා. මුලින්ම කෙටි උත්තරයක් ලබා දුන්නොත් මේ හැම ඉන්ධන පෙරවුම් හලකටම ඉන්ධන ලබා දෙන්නේ සමාන ප්‍රමාණ වලින්ද? ඔව් සමාන ප්‍රමාණ වලින්. හැබැයි සමාජලාට දැන් අපි කියමු එක්තරා අපි කියමු අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන ෂෙඩ් බොහොම අඩු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අඩු නිසා ඒ ලැබෙන සෙඩ් එකට සමහරලාට දෙගුණයක් තෙල් යන්න පුළුවන් ඒ ප්‍රමාණය. මොකද ඒ යන්නේ තියෙන දුර ප්‍රමාණය. ඒතකොට ඉල්ලුම වැඩි ප්‍රදේශයක් සලකලා බලලා මේ ප්‍රදේශයේ ඉන්ධන පෝලිම් වැඩි, මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව වැඩි, ජනගහණය වැඩි. ඒ නිසා මේ සෙඩ් එකට වැඩිපුර අපි ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ කියලා එහෙම ක්‍රමවේදයක් නැද්ද? තියෙනවා. ඇත්තටම අපි මං කියනවා මේ තියෙන සිස්ටම් එකකින් අපිට පේනවා මීට ඉදිරියේදී, ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ ඇති වෙන්න ඉස්සෙල්ලා පෙට්‍රල් ෂෙඩ් වල විකුණුම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ මේ රටාවක් තියෙනවා මේ පෙට්‍රල් ෂෙඩ් එකට යන්නේ මාසෙකට ඉන්ධන ටෝල් මෙට්‍රික් මෙච්චරයි, මෙට්‍රික් ටෝන් 60යි යන්නේ නැත්නම් මේක 10යි යන්නේ 15යි යන්නේ කියලා අපි දන්නවා. ඒකෙන් අපි ගන්න දත්තයන් තමයි මේ ප්‍රදේශයේ එක්ක වාහන ගොඩක් වැඩි, එක්ක ජනගහනය ගොඩක් වැඩි. ඒ වගේ දත්තයන් මේ අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තියෙනවා. ඒ අය ඒක බලලා තමයි ඒව කටයුතු කරන්නේ. දැන් සමහර සෙඩ් එකක් තියෙන්න පුළුවන් විශාල වාහන තියෙන්නේ. දැන් අපි නිකන් කිව්වොත් 6600ක් ලැබෙන මේ ඩීසල් ලැබුණොත් අපි කියමු බස් තිබුණා කියලා 65ක් 70ක් කියලා. බස් ගහන්න පුළුවන් 30කට 35 විතරයි. ඉතින් 6600 ඉවරයි. මොකද අඩු ගාන 150ක් 120ක් මේ හැම වාහනයකටම දෙන්න ඕනේ. ඉතින් එවැනි ඒවා තියෙනවා. ඒ කියන්නේ කොළඹ ආවට තියෙන ඒවා තියෙනවා. ටිකක් දුර පළාත්වල තියෙනවා. විශාල වශයෙන් මැෂිනරි තියෙන ඒවා. ඉතින් අන්න ඒ වගේ තියෙන තැන් වලට ඒගොල්ලෝ පොඩි අධ්‍යයනයක් කරලා තමයි මේක දැනටත් කරන්නේ. මම දන්න විදිහට ඒ විදිහට තමයි කරගෙන යන්නේ. වැඩිපුර යම් කිසි විදිහකට පෙට්‍රල් ෂෙඩ් එකකට හම්බ වෙනවා කියලා හිතෙනවා නම් එමෙ ආවා නම් අර එවැනි ගණනය කිරීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අවට තියෙන පෙට්‍රල් ෂෙඩ් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපි කියමු කොළඹ බැලුවොත් වර්ග කිලෝමීටරයකට පෙට්‍රල් ෂෙඩ් 4ක් තියෙන්න පුළුවන්. සමුත් අම්පාර දිහා බැලුවාම වර්ග කිලෝමීටර් 50කටවත් ඒක පෙට්‍රල් ෂෙඩ් එකක් නැහැ. ඉතින් මහත්තයා අපිට ওই තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මම අර කලින් සඳහන් කරපු ක්‍රමවේදයට ජනග්‍රහණය වැඩි නම් ජනග්‍රහණය සලකලා බලලා ඒ ඉන්ධන පෙරවුම් හල් වෙත වැඩිපුර ඉන්ධන නිකුත් කරන අසාධාරණද ඔබතුමා හිතන විදිහට? දැන් ජනග්‍රහණය අඩු ප්‍රදේශයක් තියෙනවා. මේ අඩු ප්‍රදේශයේ තියෙන ඉන්ධන පෙරවුම් හලට අර සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණයම නිකුත් කරනවට වඩා ඒ නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය ජනග්‍රහණය වැඩි දිග ඉන්ධන පෝලින් තියෙන ප්‍රදේශයකට නිකුත් කරාම අපිට ඉන්ධන පෝලින් ටික අඩු කරගන්න පුළුවන් නේ. ඔව් මම කියන්නකෝ මෙහෙමයි තියෙන්නේ. අපි කියමු ඉස්සර තිබුණා මම ආටිකෝ SMS එකක් එනවා අපේ ඉන්වොයිස් එක වැදුනා කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ තෙල් ටික එනවා අපිට. ඒ වැදිලා සාමාන්‍ය අපි දන්නවා අපේ පුරුද්දෙන් ඉන්වොයිස් එකක් වැදුනාට පස්සේ අපිට ලැබෙන තෙල් ප්‍රමාණය පැය 3කින් අපිට මේක හම්බ වෙනවා. එහෙම නැත්නම් පැය 4කින් හම්බ වෙනවා කියලා. නමුත් මේ ඉන්වොයිස් වැදුනහම දැන් ඒ ඉන්වොයිස් ලිස්ට් එක අරගෙන ඒක ක්‍රමවත් ක්‍රමයකට මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ නිලධාරීන් හිතින් මෙන්න මෙතෙන් ටිකක් හරින මෙතෙන් ටිකක් හරින මෙතෙන් ටිකක් හරින මෙතෙන් ටිකක් හරින කියලා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒක නැහැ කියලා කියන්නේ නැහැ. එහෙම නොකර ඒක කරන්නත් පුළුවන් කමක් නැහැ. ඉතින් එතෙන්දී යම්කිසි අසාධාරණයක් වෙනවද කියන එක මම දන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද ඒ අයටත් කිසිම පෞද්ගලික ගනුදෙනුවක් නැහැ. පිරෝම්හල් සමග ඒ අය කරන්නේ විතරම ඒගොල්ලන්ගේ රාජකාරී කිටකීම. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අපිට අදාළ අපි ඕඩර් කරන එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එකක් විදිහින් ඉල්ලන තෙල් ප්‍රමාණය එකපාර ලැබෙන්නේ නැහැ. ඒක තමයි එකම තියෙන්නේ. අපි කියමු කිලෝමීටර් 3ක පෝලිමක් තියෙනවා අපිට හම්බෙන 6600යි ඩීසල්. කිලෝමීටර් 3ක බයිසිකල් පෝලිමක් තියෙනවා අපිට හම්බෙන 6600යි පෙට්‍රල්. ඉතින් මේකදී අර පෝලිමේ භාගයක් යනකොටම මේක ඉවර වෙනවා. දැන් මේ බොහොම මේ කනගාටුකර සිද්ධිය තමයි මේ පෝලිම භාගයක් ඉවර වෙනකොට යනකොට අන්තිම ඉන්නේ කියලා එතෙන්ට ආපුවාම එයා කලහ කරගන්නවා. මම පැය 5ක් හිටියා මේ පෝලිමේ දැන් තෙල් නැහැ කියන්නේ ඇයි කොහමද දෙන්නේ කියලා. දැන් අලුත්ම තත්ත්වය තමයි ඒගොල්ලෝ කියනවා උගලන්ගේ ටැංකිය ඇරලා පෙන්නන්න.
ඒකට අර ඩිප් එක දාලා පෙන්නන්න. ඊගොල්ලෝ මේ පොම්පේ මිරිකගෙන ඉන්නවා ස්විච් එක දාලා. තෙල් එනවා නැද්ද කියලා. තෙල් එනවා නම් දෙන්න කියලා. ඉතින් ඒ හින්දා ඒ පෙට්‍රල් ප්‍රමාණයක් අපි ඇතුලේ තියාගන්න ඕනේ. මේ සිස්ටම් එක එම්ටි වුණොත් ආපහු උලන් ඇරලා තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. නමුත් දැන් ඊටාම කලහකාරී දැන් පෙට්‍රෝලියම් කෝපරේෂන් අපේ තියෙන පෙට්‍රල් මේ පිරෝමහල් වල තෙල් නවත්තනවා කියන්නේ තනිකරම ලිසාස්ට් එක. ඒ කියන්නේ මේ තනිකරම මේ යුද්ධයක්. ඒ කියන්නේ මේක නවත්තපු ගමන් අර පෝලිං වලින් ඔක්කොම ඇතුළට එනවා. ඒක 400ක් වෙන්න පුළුවන්. ඇවිල්ලා ඩිප් දාලා පෙන්නන්න ඕනේ. ඩිප් එකේ කොච්චර තෙල් තියෙනවද කියන එක. පොම්ප් එක ගහලා මිරිකගෙන ඉන්න ඕනේ. මේ ස්විච් එක දාලා හිටන් මිරිකගෙන ඉන්නකෝ කියලා කියනවා. ඉතින් ඒ තෙල් එනවා නම් කාලක් එනවනේ ඒකත් ගහන්න කියනවා. එහෙම තත්ත්වයකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපි පාරිභෝගිකව විසින් දැන් පාලනය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්තරා කනගාටුවට කාරණාවක් මේ අපේ පිරෝමහල් හිමියන්ට. අපි පිළිබඳව කතා කරන්න ඕනේ මේ ඇත්තටම විශ්වාසය නැති වුණේ කොතරින්ද කියන කාරණේ පිළිබඳව අපි හරියටම කතා කරන්න ඕනේ. නමුත් ඊට පෙර ආතුව මේ ඔබතුමාගෙන් අහන්න විශේෂයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. වැඩසටහන බලන බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නමයි කියලා යොමු කරලා තියෙනවා මේ ප්‍රශ්නය. ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් දැන් යම්කිසි පුද්ගලයෙක් පොලිමක ඉද්දී හෙට මධ්‍යම රාත්‍රියේ සිට මේ මිලට ඉන්ධන වැඩි වෙනවා, මේ මිලට තමයි ඉන්ධන විකුණන්න ඕනේ කියන ප්‍රවෘත්තියක් ආවොත් අර ඉන්ධන පොලිමේ හිටපු පුද්ගලයා රෑ 12 පැන්නට පස්සේ ඉන්ධන ලබා ගන්න ඕනේ අර වැඩි වෙන මිලටද? ඔව් මම ඒකටත් ඇත්තටම ඒකට හරීම ප්‍රතිපත්ති මං කියන්නම්. අපේ ලංකාවේ හුඟක් බහුතරයක් පෙට්‍රල් ෂෙඩ් තිබුණේ රෑ 10ට තමයි වහන්නේ. රෑ 10ට හෝ 9ට පෙට්‍රල් ෂෙඩ් වහනවා. සමහර පෙට්‍රල් ෂෙඩ් තිබුණා 24 පැයම විකුණන. දැන් අපි කියමු මෙහෙම කලහකාරී තත්ත්වයක් නැතුව මේ වගේ රටේ ප්‍රශ්නකුත් නැතුව ඒ කාලේ තිබුණා නම් 24 පැය විකුණන පෙට්‍රල් ෂෙඩ් ලංකාවේ තියෙන විශාල සංඛ්‍යාවක්. අපි කියමු රජයේ අනවුන්ස් කරනවා රාත්‍රී 11ට අද රාත්‍රී 12යි සිට පෙට්‍රල් ගණන් ගියා හෝ අඩු වුණා කියලා. ඒක ඒ ආයතනයේ ඒක පිළිපදින්න ඕනේ. ඒකෙදි ගණන් හදන්නේ නැහැ. මේක ඇතුලේ වැඩි කුවලට ගහලා තියෙද්දි අපි කියමු දැන් අපි කියමු රුපියල් මීට ඉස්සර අපිට එහෙම සිදුවීම ඕන තරම් වෙලා තියෙනවා. ඒතකොට හවස 6 ඉඳන් පොලිමේ ඉන්න පුද්ගලයාත් තෙල් පොලිමේ තෙල් ගහන්න ළඟා වෙන්නේ මධ්‍යම රාත්‍රී 12ට එකට නම් අර වැඩි වෙච්ච මිලට තමයි තෙල් ගහන්න ඕනේ නේද? ඔබතුමා කියන ප්‍රශ්නේ හරියට. දැන් මේ අලුතෙන් පත් වෙලා තියෙන ප්‍රශ්නේදී නම් මම හිතන්නේ එහෙම කරන්න එකක් නැහැ. මොකද හේතුව එහෙම කරනකොට මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. නෑ ප්‍රායෝගිකව ඔබතුමාලා ඉඳන පෙරවුම් වල ඇත්තටම කරන්න කඩේ ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ? ප්‍රායෝගික කියන්නේ රජයනේ කියන්නේ. රජය කියනවා අද මධ්‍යම රාත්‍රී 12යි සිට තෙල් අඩු වැඩි. ඒක දෙපැත්තම තියෙනවා. ඒතර ඔබතුමාලා කොහොමත් කරන්නේ අර හවස 6 ඉඳන් පොලිමේ ඉන්න පුද්ගලයාටත් 12ට එකට පොලිම ඉන්ධන ගහන්න ළඟා වෙද්දී අර වැඩි මිලට තමයි ඉන්ධන ලබා දෙන්නේ එහෙමද? ඔව්. ඇත්තටම කෙරෙන්න ඕනේ එහෙම තමයි. නමුත් මම අපි කියන ප්‍රැක්ටිකලි වෙච්ච සිද්ධියක් මේ මෑතකදී තෙල් ගණන් ගියාම තෙල් ගණන් යනකොට ඒ පෙට්‍රල් ෂෙඩ් වහලා. ඒ පෙට්‍රල් ෂෙඩ් වහලා තිබුණා. ඔබතුමාලා දකින්න ඇති මේ රූපවාහිනිය හරි එහෙමතනම මේ සමාජ මාධ්‍යවල ගියා. සමහරලාට ඒ මිනිස්සු තෙල් එනකොට ඒ පෙට්‍රල් ෂෙඩ් වහලා තිබුණේ. ඉතින් 10ට වගුවට පස්සේ රෑ 11ට තෙල් ආපුවාම ආයි අරින සිරිතක් ඉස්සර තිබුණේ නැහැ. නමුත් දැන් මේ තියෙන සිරිත අනුව අපි එහෙම කරනවා. මේ රටට කරන සේවයක් ඇලියට. නමුත් මේ පෙට්‍රල් ෂෙඩ් එකක් කෙනා ඒක කරේ නැහැ. ඒ අවශ්‍යතාවයකුත් නැහැ කරන්න. නමුත් ඒ රෑට වහලා තිබුණා. ඒතකොට තෙල් ලෝඩ් එක ආවා. ඒක තියාගෙන හිටියා. ඊට පහුවෙන්දා උදේ මහා කලබගැනියක් වෙලා මුළු ගමම ඇවිල්ලා මේ තෙල් ටික බාලා අර පරණ මිලටම ලබා ගත්තා. ඉතින් ඒක මේ දැනට තියෙන වර්තමානයේ තියෙන තත්ත්වය අනුව තමයි තියෙන්නේ. මම නීති හැටියට කියනවා නම් රෑ 12ට තෙල් තිබුණේ කොච්චර තිබුණා වුණත් කොච්චර නැති වුණත් රෑ 12ට තෙල් වැඩි වෙලා කියලා කියන්නේ අපි නෙවෙයි, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක නෙවෙයි, කියන්නේ රජය. රජය තමයි මේක ඇත්තටම ඉස්ලාම් තිබුණේ මුදල් අමාත්‍යාංශය තමයි මේ කටයුත්ත කරේ. මුදල් අමාත්‍යාංශය සමහරවිට පෙට්‍රෝලියම් කෝපරේෂන් දන්නේ නැහැ. මේක කරන්නේ මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය කියනවා මේ පෙට්‍රල් අහවල් දෙන වැඩි කියලා. ඒකෝර රෑ 12ට විකීමේ අයිතිය පෙට්‍රල් ෂෙඩ් හිමියට තියෙනවා. ඒ වගේම අඩු කරලත් අපි කියමු දැන් පෙට්‍රල් ෂෙඩ් එක ඊයේ ගෙනාවේ තෙල් ලීටර ගෙනාම 10000ක් තියෙනවා. 20000ක් අපේ පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙනවා. මේ පෙට්‍රල් ෂෙඩ් හිමියට පුළුවන් කමක් නැහැ. මේ මම මේවා ගෙනාවේ ඉස්සර ඒ හින්දා මම තාමත් තව පැය දෙකක් මේක ගහගෙන යනවා කියලා කියන්න බෑ. එහෙම කරපු කෙනෙක් අපිට ආරංචි වෙලත් නැහැ. අඩු වුණොත් අඩු කරනවා, වැඩි වුණොත් වැඩි කරන එක තමයි කරේ. නමුත් අර ඔබතුමා ඒ විශේෂ කාරණාවක්. මොකද පොලිමේ උදේ ඉඳලම එනවා, රෑ 12ට වැඩි වෙනවා. එතකොට ඒ හිටපු අයටත් වැඩි කරනවද කියලා. ඉතින් ඒක ඇත්තටම මේ පෙට්‍රල් ෂෙඩ් හිමියාගේ තියෙන මේ තීරණයක්. ඔබතුමා පෙට්‍රල් ෂෙඩ් හිමිකරුවෙක්. ඔබතුමාටවත් පෙට්‍රල් ෂෙඩ් කිහිපයක් තිබුණා. ඔබතුමා කොහොමද කරන්නේ මේක? අපි ඒ වෙලාව වැඩි කරන්නේ නැහැ. මොකද විශේෂයෙන් වැඩි කරන්නේ නැහැ. වැඩි කරන්න බෑ ඒ වෙලාවේ. එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි දන්නවනේ මේ ඉන්න අපේ සහෝදර ජනතාව. ඒ මිනිහ පොලිමේ හිටියා. තෙල් ආවෙත් නැහැ. තෙල් ආවම නම් අන්න 12න් පස්සේ තෙල් ලෝඩියක් ආවම අපිට කියන්න පුළුවන් මේ වැඩි ගන්නට ආවේ කියලා. එහෙම එකකුත් නැහැ. ඒ ඉන්නේ ඇවිල්ලා තීච්ච තෙල්නේ. ඒතකොට එකපාරටම කියන්න බෑ මේක වැඩි වුණා කියලා.
ඒ හින්දා අනිවාර්යෙන් ඒක වහන මොහොත දක්වාවත් අලු ගානේ ඒ තිබිච්ච තෙල් ප්‍රමාණයට පරණ මිලට තමයි කරන්න වෙන්නේ. ඔබතුමා හිතන්නේ නැද්ද මේකට මේ ආසන්නයේ තියෙන මේ ආශ්‍රිතව තියෙන නීතිවල යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙන්නට ඕනි කියලා? අඩුම තරමේ ඒ පොලිමේ ඉන්න හිටපු ජනතාවටවත් තෙල් ටික දීලා ඉවර වෙලා මේ මිල වැඩි කරා නම් හොඳයි කියලා එහෙම නෑ ඒක වෙන්න ඕනේ. ඒක සදාචාරාත්මක විදිහට අනිවාර්යෙන් එසේ විය යුතුයි. ඒක වෙලි කරන්න බෑ. මං හිතන විදිහට දැන් මේ තියෙන රටේ පවතින ක්‍රමවේදය අනුව දැන් පොලිසියට හමුදාවට වැඩි බලතල තියෙනවා මේ සිවිල් ජනතාවට. ඒ හින්දා අපි දැන් හැමතිස්සෙම කටයුතු කරන්නේ සිවිල් ජනතාව තමයි නම්බර් 1 කියලා. ඒක දැන් අලුතෙන් හදන ප්‍රවණතාවය. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ කිසි කෙනෙක් එහෙම වැඩි කරන අවස්ථාව දෙයි කියලා කියන්නේ නැහැ. ඒ වගේ මං හිතන්නේ යම්කිසි මොලේ කඳුලක් තියෙන මේ හිමිකාරයෙක් එහෙම නැත්නම් පෙට්‍රල් හිමියෙක් ඒ තීරණය මේ මෙතන ඉඳලා මේක වැඩි කරනවා කියලා තීරණයකට යයි කියලා. මොකද ඒක විශාල ගැටුමක්. ඒ හින්දා අනිවාර්යයෙන් යාගේ සදාචාරාත්මක අයිතියකුත් තියෙනවා. මේ තෙල් ඉතින් මිනිස්සු පේනවනේ ඉතින් මේ තෙල් ටික තිබුණේ මගේ ටැංකියේ. ඉතින් එහෙම නම් එහෙන් වැඩි කරා කිව්වට මේක ඉක්බලට වැඩි වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒක දීමේ අයිතියක් තියෙනවා. ඔබතුමා වැඩසටහන ආරම්භයේ සිටම මේ හරි අපූර්ව කාරණයක් කියන්න උත්සාහ කරනවා විශ්වාසය හා සම්බන්ධ කාරණයක්. ඒ පිළිබඳව කතා කරන්නට ඔබතුමා අවස්ථා කිහිපයකදී පිළිබඳව කතා කරන්න උත්සාහ කරා. නමුත් මම ඔබතුමාව නැවැත්තුවා. ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම කතා කරමු විරාමයෙන් අනතුරුව. ඇයි සුරනිමලා යන්න දිහා ගියේ? මං එහෙ ගියේ සුරනිමලා යන්නට ප්‍රවේශම් වෙලා ඉන්න කියන්නේ. මුදලාලි 99 තුන් කාලෙන් බේරුණා කියලා හිතා ගන්න අපේ අම්මෝ උන්න වදක බාරියක්. මගේ අම්මෝ මට මොකට එනවද මේවත් මගේ කන් දෙකට? බොගේ කරුමෙට වෙන මොකටද? ඒක හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන ආපු ස්ටයිල් කරන විදිය අනුව. ගොඩක් අය හිතන්නේ සැටින් කියන්නේ ෆැබ්‍රික් එකක් කියලා. නමුත් සැටින් කියන්නේ වීව් එකක්. වෙළඳ දැන්වීම් සඳහා අමතන්න VTV නාලිකාව ඔස්සේ ඔබගේ වෙළඳ ප්‍රචාරය වඩා ඵලදායී ලෙස සිදු කරගන්න දැන්ම අමතන්න. EC ප්‍රමෝ ඔස්සේ තත්පර 30ක් සඳහා රුපියල් 1999ක් පමණයි. සංගිලි කනදරාවේ ඉන්නවා අම්ම කෙනෙක්. ඒ අම්මගේ දරුවෙක් තමයි මේ බණ්ඩාර කියන්නේ. මාව මරා දැම්මත් ඔය එක එක්කෙනාගේ හිතවල තියෙන දේවල් නම් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. හොඳ ශිෂ්ටාචාරයක් අලුතින් පටන් ගන්න උත්සාහ ගන්න නිර්මාණකරුවෝ සහ තිරපිටපත් තියෙනවා. ඒකට හුස්ම දෙන්න ඕන කරන මුල්පුටු වල ඉන්න මිනිස්සු අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ තමයි. අංකල් කොහොමද දන්නේ ආයුෂුන් අතර මගේ ආයුෂුයි අතර දෙයක් නෙමෙයි බං. ඔය ලෙටර් එක ටේබල් එකකින් තියපු එක්කෙනා. ඔය සිද්ධියට අදාළ ළමයා. ආයුෂ් ඇත්තටම තාත්තා ගැන කතා කරන්න කැමති නෑ වගේ. ජාතික චාරුප ශිල්පීන්ගේ සංගමය සිටිුවේ 1980 දී. සමහර අවස්ථාවලදී පාසලේ චාරුප ගැනීමේදී ඒක ෂටේ කොබන්න එහෙම දීලා තියෙනවා. පත් වෙන රතිඤ්ඤා ගොඩ උඩ තමයි ඔය නටන්නේ. හරිම අමාරුයි චාරුපේ ගන්නකොට අපි මොකද අර කන් වලට අර සද්ද යනකොට අපි ඉයර්පෑඩ්ස් දාගෙන තමයි මේ ගන්නෙත් රොක පටපට ගාලා පුපුරනවා. ඒ අතර තමයි ඔය චාරුපේ ශිල්පියා එල්ලෙතන රංගපෑම කරන්නේ.
නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් සජීවී ටොක් 24 වැඩසටහන සමගින් අද අපි කතා කරන්නේ ඔබගේ ප්‍රශ්නයක් පිළිබඳව. මේ වැඩසටහන අපි මේ කතා කරන මේ මොහොතේදීත් ඔබ ඉන්නේ ඉන්ධන පොලිමක වෙන්නට පුළුවන්, අපිව නරඹන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ ගැන කතා කරන එක වැදගත් වෙනවා. අපි සාකච්ඡාව ආරම්භයේ සිටම කතා කරන්න උත්සාහ කරා. යම්කිසි තැනක අපිට වැරදිලා තිබෙනවා. අද පාරිභෝගිකයෝ ඇවිල්ලා ඔබතුමන්ලගේ සෙට් වලට ඇවිල්ලා ඔබතුමාත් එක්ක බොහොම කලහකාරී විදියට හැසිරෙනවා. ඒ වගේම ඔබතුමන්ලත් අනිත් පැත්තෙන් රටේ ජනතාවට තෙල් එනවා කියන වෙලාවට තෙල් එන්නේ නැහැ, මොකක්ද ප්‍රශ්න තිබෙනවා. විශ්වාසය කියලා හරි අපූර්ව වචනයක් ඔබතුමා වැඩසටහන ආරම්භයේදී ඉඳන්ම කියන්න උත්සාහ කරා. දැන් මට පැහැදිලිවම ඔබතුමාට කියන්නට පුළුවන්ද කොතනින්ද මේ විශ්වාසය කඩවීම පටන් ගත්තේ? කවුද මේකට වග කියන්න ඕනේ? ජනතාව එක්තරා අන්තයකින් ජනතාව පිට කරන්නේ තමන්ගේ පීඩනය, අනෙක් අතෙන් සෙඩ් වල ඉන්න ඒ අහිංසක ජනතාව ඔවුන්ටත් පීඩනයක් තිබෙනවා. මේ විශ්වාසයේ පළුදු වීම කොතනින්ද පටන් ගත්තේ? ඔව් ඇත්තම මේ සම්බන්ධව යම් කිසි දෙයක් කියනවා නම් මේක මගේ පොදු මතයක් නෙවෙයි. මේ කියන්නේ කන්තෙල් බෙදුම් කරනවාගේ සංගමයේ මතය නොවෙන්නට පුළුවන්. මේක මගේ පොදු මතය. මේ විශ්වාසය ගිලිහිලා තියෙන්නේ අපේ රටේ තියෙන සියලුම ශාස්ත්‍රවල. මේ කන්තෙල් ශාස්ත්‍රය විතරක් නෙවෙයි, සියලුම ශාස්ත්‍රයන් වල විශ්වාසය ගිලිහිලා තියෙන්නේ මේ මහ ජනතාවට. මේක ගිලිහෙන්නේ පටන් ගත්තේ කොහෙන්ද කියලා කියන්න ගියොත් එහෙම මේක දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා. නමුත් අපි දන්නවා යම්කිසි දෙයක් අද මේ පැයකට ඉස්සෙල්ලා කියලා එක දෙයක් තව පැයකින් තව දෙයක් කියන තරම්. ඔබතුමා පැහැදිලිව මට කියන්නේ මේකට විශේෂ භාර අමාත්‍යවරයාවක් කියන්නට ඕනිද? නෑ, දැන් අද ඉන්නේ අපේ විශේෂ භාර අමාත්‍යතුමා අලුත් ඇමතිවරයෙක් කාංචන විජේසිංහ ඇමතිතුමා. එතුමා මේකට ඉතම නවකෙක්. ඊට ඉස්සෙල්ලා විශාල පළපුරුදු තියෙන අය හිටියා. ඒ අයත් මේක කරගන්න බැරි වුණා හරියට. ඉතින් මම මේ කණිදෙල් ශාස්ත්‍රයේ විතරක් විශ්වාසය නැතුණා කියන එකට විරුද්ධයි. මේක අපේ මේ සියලුම ශාස්ත්‍රයන් කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, පරිපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, රාජ්‍ය තන්ත්‍රය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. මේ සියලු තැන් වල විශ්වාසය ගිලිහිලා තියෙන්නේ. මෙන්න මේ විශ්වාසය ගිලිහිලා තියෙන නිසා මේ පාරිභෝගිකෙක් අපි කියන දෙයක් පිළිගන්නේ නැහැ. දැන් අපි කිව්වොත් නෑ මහත්තයා එමින් මේකට අද ගහ ගන්න ලීටර් 10ක් අපිට හෙටත් පෙට්‍රල් එනවා. කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි පස්සේ තියෙන. ඉතින් ඕනම රටක විශ්වාසය තමයි වැදගත්. විශ්වාසය තියෙනවා නම් අපිට විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ විශ්වාසය ගිලිහිලා තියෙන අද ඊයේ නෙවෙයි. මේක ඉතා මේ අතීතයේ ඉඳලම පොඩ මේ විශ්වාසය ගිහිල්ලා දැන් අපි අන්තිම අසරණ තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ මේ විශ්වාසය කියන වචනේ ගැන. ඒතකොට දැන් මේක අපි අන්තිම අසරණ තත්වයකට ඔබ උත්තර දීපු තැනම මම පටන් ගන්න. අපි එතනට පත් වෙලා තියෙන බොහොම අගාධයකට ඇද වැටලා තියෙනවා. දැන් අපි මේ විශ්වාසය ආය රටේ ජනතාව තුළට ඇති කරවන්න ඕනි. මේ ඇති කරවීම අපි කොහොමද කරන්න ඕනි? එක්තරා අන්තයකින් ඔබතුමන්ලාගේ පැත්තනොත් ඔබතුමන්ලා රටේ ජනතාවට කියනවා අද ඉන්ධන එනවා, අද පොලිමේ ඉන්න එපා කියලා කියනවා. හැබැයි ඔබතුමන්ලා කියන එක වෙන්නේ නැහැ. ඉන්ධන පොලිම වල අඩුවක් නැහැ. රටේ ජනතාවත් ප්‍රශ්නක ඉන්නේ, පීඩනයක ඉන්නේ. අනෙක් අන්තිම වැඩසටහන මැද්දේ සඳහන් කරා වගේ ඔබතුමන්ලා විශේෂ පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවලදී ඉන්ධන ලබා දීම සිද්ධ කරා. මේ විශ්වාසය ඇති කිරීම කොතනින්ද පටන් ගන්න ඕනේ? කාටද මේ වගකීම තියෙන්නේ? ජනතාවටද ඔබතුමන්ලටද කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? ඔව් ඇත්තටම මේ විශ්වාසය කියන එක මෙන්න මෙහෙමයි පවතින. දැන් අපි කියමු සියලුම පෙට්‍රල් ෂෙඩ් වලට තෙල් එන එක අපි කිව්වා අපිට අඩුවක් තියෙනවා කියලා. මෙතන තියෙන්නේ විශ්වාසයේ අඩුවක් නෙවෙයි. මෙතන ඇත්තටම තියෙන්නේ විශ්වාසයේ අඩුවකට වඩා අපි දන්නවා මේ අපි යම්කිසි අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. අපි ඒක පිළිගන්න ඕනේ. මේක මේ කනිජ තෙල් ප්‍රශ්නයක් නෙවෙයි. මේක කනිජ තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේක අපේ මුළු ප්‍රවාහයේ මේ නැත්නම් අපේ තියෙන ලංකාවේ තියෙන සම්පූර්ණ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට මේකට තියෙන ඩොලර් නැතිකම. අපි ඩොලර් මිලියන 500ක් විතර දීලා මාසයකට අදාළ තෙල් ටික මේ රටට මොන හරි ක්‍රමයකින් ගෙන්න ගත්තාම මේ තෙල් විකුණලා හම්බ වෙන්නේ රුපියල්. රුපියල් වලට තමයි හම්බෙන්නේ. එතකොට මහා බැංකුව ඒ අදාළ කනිජ සංස්ථාව එහෙම නැත්නම් IOC සමාගම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊගාට කොහොමද ඩොලර් හදාලා දෙන්නේ කියලා. මේකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙන. මේක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමක නෙවෙයි, ඊට වඩා ගැඹුරු අදහස් තියෙන එකක්. දැන් අපි ඩොලර් මිලියන 50ක් රුපියල් කරාට අපිට ආපහු තෙල් ගේන්න සල්ලි නැහැ. කවුරු හරි දැන් සමහර අය අහනවා මම දැකලා තියෙනවා මේ එක මාධ්‍යවල අපි සල්ලි තෙල් ගහලා තමයි තෙල් ගන්න කියලා. ඉතින් ඒක තමයි ඒ අය දැනගන්න ඕනේ. රුපියල් දීලා තෙල් ගත්තට ඩොලර් දීලා තෙල් ගන්න අපිට රජයක් හැටියට අපි මහතැන. ඒ කියන්නේ අපේ සම්පූර්ණම මේ රජය පාලනය කරන තැන එහෙම නැත්නම් මහා බැංකුව හෝ ඒවා ඒ තැන්වල අපේ බැංකුවල ඩොලර් නැහැ.
ඒ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ කෙනෙක් කියන්න පුළුවන් මේ තෙල් ගෙනල්ලා අංගගෙන පොඩ දෙනවා කියලා නෑ. ඒ අයගේ රාජකාරිය ඒක. ඒ කියන්නේ අපිට මේ තෙල් ටික එක දවස් දෙකකින් කනිජ සංස්ථාවටත් ලංකා යුද සමාගමටත් බෙදලා ඉවර කරලාම දාන්න පුළුවන්. මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි ඉන්නේ දැවැන්ත ඩොලර් අර්බුදයක අපි ආර්ථික අර්බුදයක ඉන්නවා. අපි නියෝජනය කරන රටේ සාමාන්‍ය ජනතාව. නමුත් ඔබතුමාලා රටේ ප්‍රභු ලොකු පාර්ශවත් එක ගනුදෙනු කරන පිරිස් බලධාරීන් එක්ක සහ නිලධාරීන් එක්ක ගනුදෙනු කරන පිරිස්. එතකොට ඔබතුමාට කියන්න පුළුවන්ද මේ තියෙන ඩොලර් අර්බුදයත් එක්ක විදේශීය සංචිතවල තියෙන අව ප්‍රමාණයත් එක්ක අපේ රටේ ජනතාවට තව කොච්චර කාලයක් මේ පෝලිම් වල ඉන්න වෙයිද? ඒක මේක මේ කනිජ තෙල් විතරක් නෙවෙයි අපේ සියලුම ශේෂ්ත්‍රයන්ට මේක බලපානවා. දැන් මට කියන්න පුළුවන් අපි කනිජ තෙල් සංස්ථාවත් එක්කත් ඒ වගේම කනිජ තෙල් මේ අමාත්‍යාංශය සමගත් අග්‍රාමාත්‍ය කාර්යාලය සමගත් තියෙන රැස්වීම වලදී අපිට පෙන්නලා තියෙනවා මේ ඩොලර් හොයාගන්න ඒ අය කොච්චර මහන්සි වෙනවද කියලා. දැන් ඒ කියන්නේ බොහොම මහන්සියකින් තමයි හොයන්නේ. අමාත්‍යාංශ දෙක තුනක් එක්කව වෙලා මේ සමහරවල්ට සෞඛ්‍යයට හම්බෙච්ච ණය මුදලකින් කොටසක් අරන් තමයි ඩොලර් ටිකක් හොයාගන්නේ. එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට දීපු සල්ලි වලින් තමයි කොටසක් හොයාගන්නේ. බොහොම අමාරුයි මේ කටයුතු කරගෙන යන්නේ. දැන් ඇත්තටම මේක ඔබතුමාලා දන්නවා ඇති. දැන් මේ රාජ්‍ය මාධ්‍යනොත් හැමතැනම කියනවා අපි ඉන්නේ බොහොම අමාරු තැනක කියලා. ඉතින් මේක මේ අපේ සිවිල් ජනතාව එහෙම නැත්නම් අපේ මේ පුරවැසියෝ මේක අවබෝධ කරගන්න ඕනේ. අපි මේක කවද ඉවර වෙනවද කියලා කියන්න බෑ. සියලු දෙනාම එකට එක්කව වෙලා මේක අර්බුදයක් නොවන තාක් කාලට. ඒ කියන්නේ මේ නැති අර්බුද නෙමේ. පෙට්‍රල් ෂෙඩ් එකකට තෙල් එනවා. තෙල් ටික දුන්නේ නැහැ කියලා පෙට්‍රල් ෂෙඩ් ගිනි තියෙනවා. මේක අර්බුදයක්. එතකොට ඒ වෙන්නේ අවව කරන්නේ නැතුව අර මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ. Tamanට මේ ගැන ඇත්තටම මේ ආසාවක් එහෙම නැත්නම් කැපවීමක් තියෙනවා නම් ඒ ප්‍රදේශයේ තියෙන පෙට්‍රල් ෂෙඩ් හිමියා සමග සාකච්ඡා කරන්න ඕනේ. ඔබට මොකක්ද තියෙන ගැටලුව? මුදල් නැද්ද? දැන් මේ මුදල් නැති ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඔබතුමා දන්නවා රුපියල් 114 තිච්ච ඩීසල් තමයි මේ 400ට කියලා තියෙන්නේ. එතකොට මේ පෙට්‍රල් ෂෙඩ් එක සාමාන්‍යයට අපි කියනවා මේ ටර්න් කැපිටල් කියලා එහෙම නැත්නම් කැපිටල් එක කියලා කියන්නේ අපි මේ එදා මූල්‍ය තත්ත්වයේ තිබුණේ ඩොලර් සාමාන්‍ය ලක්ෂ 65 70 විතර. ඉතින් ලක්ෂ 70 විතර මුදලක් තමයි මේක ඇතුලේ රොටේට් උනේ. දැන් මේ ඉමීඩියට්ලි මේක ගිය නිසා අපිට දැන් ලක්ෂ 300ක් විතර ඕන වෙලා තියෙනවා. දැන් පෙට්‍රල් ෂෙඩ් කාර්යයකට එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් හිමියෙකුට ලක්ෂ 300ක් විතර නැතුව මේක රොටේට් කරන්න බෑ. ඉතින් එහෙම එකපාරටම හොයන්න පුළුවන් ක්‍රමයක් මේ සමහර මේ පිරෝමහල් කාරයන්ට නැහැ. ඒ අය රුපියල් ලක්ෂ 60ක 70ක ගැරන්ටියක් එහෙම නැත්නම් තියාගෙන තමයි මේක කරගෙන ගියේ. දැන් ලක්ෂ 300ක් විතර ඕනේ. දැන් මම පිරෝමහල් හිමියෙක් හැටියට මට තේරෙනවා ලක්ෂ 300ක් 350ක් හැම මොහොතේ මතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන ගනුදෙනුවට යන්න බෑ. ඉතින් ඒ නිසා සමහර පිරෝමහල් වලට තෙල් එන එක පොඩ්ඩක් ක්‍රමවද සමහර තෙල් ටික ගෙනහල්ලා ඒක විකුණලා තමයි ආපහු තෙල් ඕඩර් කරන්නේ. ඉතින් එහෙම ගියාම අර පොඩි බාධාවක් තියෙනවා. ඉතින් එහෙම තියෙනේවත් ගොඩක් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් විශ්වාසය ගැන අපි කතා කරොත් මම මේ අවස්ථාවේදී මේ විශ්වාසය කියන එක නම් නැතුව මේක ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. මං කියන්නේ ඊටාම මේ ගෞරවයෙන් මේ ලැබිච්ච අවස්ථාවේ මම මේ අපේ මේ මහ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ට යම්කිසි ගැටලුවක් එහෙම තමන්ට තේරෙනවා නම් මේ පෙට්‍රල් ෂෙඩ් හිමියා එහෙම නැත්නම් මේ පිරෝමහල් හිමියා මේ ලැබෙන තෙල් හොරෙන් විකුණනවා. එහෙම නැත්නම් අනවශ්‍ය මිසුල් දෙනවා. ඒවට පොලිසියක් තියෙනවා. ඒ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා පුළුවන් කරන්න ඒක. කිසිම හානියක් නැහැ. අපි ඒක විරෝධයක් හැටියට නෙමෙයි කරන්නේ. අපිට පොලිසිය දාන මෙතන තෙල් ගන්න අපිට විශ්වාසයක් නැහැ. ඒක පොලි පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන් මෙතන තෙල් ආවද නැද්ද කියලා. මොකද එතන හමුදාව ඉන්නවා, පොලිසිය ඉන්නවා. ඒ අයත් ඒව බලනවා. ඒකම තමයි මහත්මයා දැන් අපිට මේ කාරණෙත් එක්ක අපිට ඉන්ධන පෝලිං අඩු කරගන්න අපිට වෙනස් ක්‍රමවේදයක් හදන්නට බැරිද? උදාහරණයක් විදිහට අපි හිතනවා සතිය දවස් 5 තියෙනවා. සඳුදා දවසේදී තෙල් ගන්න එන්නේ අයඩින් ටේකේ ඔත්තේ ඉලක්කම තියෙන කට්ටිය විතර. එහෙමත් නැත්නම් මේ කට්ටිය විතර යංහවරු අතර එන්නේ මේ විදිහට කියලා අපිට විශේෂිත ක්‍රමවේදයක් හදලා මේ ඉන්ධන පෙරවුම්හල් වල තියෙන පෝලිං අඩු කරගන්න බැරිද? කොහොමද ඔබතුමා මේක දකින්නේ? ඔව් මමත් කියන්නේ මේක දිගටම මෙහෙම යන සිද්ධ වුණොත් අපිට මම දන්නේ ඇත්තටම මේ රජයේ තියෙන තත්ත්වය කොමක්ද කියන එක අපි දන්නේ ඇත්තටම පිරවුම්හල් හිමියන්ගේ පැත්තෙන් තියෙන ප්‍රශ්න තමයි. මේ වෙලාවේ පිරවුම්හල් හිමියෙක් විදියට ඔබතුමා බලධාරීන් අරගෙන තියෙන මේ ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකටපත් වෙනවද? ඔව් මට අඩුමතරම ඉන්ධන පෝලිං ටික අඩු කරන්නවත් අපි අර කතා කරපු විදිහේ ක්‍රමවේදයක් තවමත් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරලා නැහැ. මේ දේවල් පිළිබඳව ඔබතුමා ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෙක් විදියට තෘප්තිමත්ද? ඔව් ඇත්තටම යම් අඩුපාඩු තියෙනවා මේ ශාස්ත්‍රය විතර නෙවෙයි හැම ශාස්ත්‍රයකම යම් අඩුපාඩුකම් තියෙනවා. නමුත් මට තේරෙන විදිහට මේ වෙනකොට සියලුම ශාස්ත්‍රයන් ඒ කියන්නේ කනිජ අමාත්‍යාංශය, කනිජ සංස්ථාව, ලංකා යෝජි සමාගම, ඒ වගේ බෞද්ධ හිමියන්ගේ සංගමය, ඒ වගේම මේ අපේ මේ පිරෝමහල් මේ හිමියන්ගේ සංගමයේ මේ අය උඟක්
එකට එක්කහු වෙලා අපේ තියෙන ගැටලු අවම කරගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් මම හිතනවා මේ රාජ්‍ය සංස්ථාවක් වුණාම මේ කෝපරේෂන් එකෙත් ඒ අයට යම් තීරණ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අය පුළුවන් තරම් ගන්න එක අරගෙන කටයුතු කරනවා කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. මාර කිව්ව ක්‍රමවේදයක් සෑදීම මේ වෙලාවට අත්‍යවශ්‍යයි නේද? ඔව් ක්‍රමවේදයක් හදමින් ඉන්නවා. දැන් මම කියන්නේ මේක තව දුරටත් ඉදිරියට මේක ගමන් කරනවා නම් මේ විදිහටම රජයේ සිදුවේවි සලාක ක්‍රමයක්වත් හදන්න. ඒ කියන්නේ වාහනයක් තියෙන කෙනෙකුට කාඩ් පතක් ලබා දීලා ඒ මාර්ගයෙන් මේ තෙල් මේ මාර්කයක් දාලා තෙල් ලබා දෙන්න. එහෙම නැත්නම් මේ මම හිතන විදිහට මේ මම කෙලිම මට ඇඟිලි දික් කරන්න පුළුවන් කමක් නැහැ. මේ බහුතරයක් නෙවෙයි සුළුතරයක් හරි මේක ව්‍යාපාරයකුත් කරගෙන තියෙන්නේ. මේ තෙල් අරන් ගිහිල්ලා මේ කියන්නේ සමහර මේ වාහනවල හයර් එකට දුවන මිනිස්සු තෙල් ලීටර් 25ක් අරන් යන එක ලාභයි දවසම ත්‍රිවිල් එක දුන්නට වැඩියි. මොකද ඒක තව රුපියල් 200ක් 250ක් වලින් ගන්න අපේ මේ එළියේ මාකට් එකේ දැන් මාකට් එකක් හැදිලා තියෙන්නේ. එම් බැලුවොත් පාරිභෝගිකයෝ විතරක් නෙමෙයි ඇත්තටම නිලධාරීන් සහ බලධාරීන් අතේත් වරදක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද? පාරිභෝගිකයන්ටම විතරක් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ නේද? ඔව් පාරිභෝගිකයන්ට කිසිම විදිහකින් අපිට කියන්න බෑ. මොකද ඒ අය ඒකට හිතන විදිහට තමයි ජීවත් වෙන්නේ. අපිට කාලසටහනක් හෝ යම්කිසි ක්‍රමවේදයක් කියන්න බෑ. මේ පාරිභෝගිකයෝ මේ විදිහට තමයි ගන්න ඕනේ මේ විදිහට තමයි ගන්න ඕනේ කියලා. නමුත් අපි පරිපාලනය කරන අපි විසින් දැනගන්න ඕනේ මේකට ක්‍රමවේදයක් සකස් කරන්න. දැන් ඔබතුමා අහුවා වගේ මේ CPC සංස්ථාව පෙට්‍රෝලියම් කෝපරේෂන් සංස්ථාවයි IOC සමාගමයි ක්‍රමවේදයක් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ ක්‍රමවේදයක් හදන්න ඕනේ කොහොමද මේ ක්‍රමෙන් අපි ගැලවිලා මේ මිනිස්සුන්ට සාධාරණ කිට්ටු කරන්න කියන එක. අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. රටේ මහජනතාව බලාගෙන ඉන්නවා. රටේ බලධාරීන් බලාගෙන ඉන්නවා. අවසාන වශයෙන් මොනවද කියන්නට තියෙන රටේ මහජනතාවට සහ විශේෂයෙන්ම බලධාරීන්ටත් එක්කම. ඔව් බලධාරීන්ගෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ අපේ රට වැටලා තියෙන තැන මම හිතන්නේ සියලු බලධාරීන් අපිට වැඩිය හොඳට දන්නවා. ඒ අය දන්නවා අපි ඉන්නේ මේ බොහොම මේ අවිනිශ්චිත තත්වයක මේ අවස්ථාවේදී දේශපාලන වශයෙන් බෙදෙන්නේ නැතුව අපි එකම ජාතියක් හැටියට කටයුතු කරලා මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න නම් සියලු දෙනාගේම සහයෝගය මේ අවස්ථාවේ රටට අවශ්‍යයි. ඉතින් මේක අහවලාට කියලා කියන්න බෑ. මේක කනිතෙල් සංස්ථා අපි දැන් අපි කනිතෙල් වලට මේ අණුව කතා කරන නිසා කනිතෙල් අමාත්‍යාංශය, ඒ වගේම කනිතෙල් සංස්ථාව, ලංකා IOC සමාගම මේ මේ අපේ ප්‍රවාහන ශාස්ත්‍රය, ඒ වගේ අපේ මේ කනිතෙල් බෙදුම්කරණය කරන බෞස ඒ සමාගම මේ ඇසෝසියේෂන් එක, ඒ වගේම කනිතෙල් බෙදුම්කරණය කරන අපේ මේ ඇසෝසියේෂන් එකේ මේ සියලු දෙනාම මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරලා අපේ තියෙන ප්‍රශ්න අපි සුහදව සාකච්ඡා කරලා තමයි මේ ප්‍රශ්නෙන් එළියට යන්න වෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා නැවත වරක් මම මේක කියලා තියෙනවා ගොඩාක් තැන්වලදී මේ යම්කිසි කෙනෙකුට මේ පිරවුම් මහලක යම්කිසි විෂමතාවයක් වෙනවා නම් ළඟව තියෙන පොලිසියට ගිහිල්ලා කතා කරලා ඒ අය සමග මේක කරනවා මිසක් තමන් නීතිය අතට අරගෙන පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන පොම්ප කඩලා දාලා එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එකේ ඉන්න මේ ගණුම් කරේට එහෙම නැත්නම් මේ බෙදා හරින නිලධාරීන්ට ඒ අපේ පොම්ප කරුවන්ට කරදර කරලා ඒ කළමනාකරුවන්ට කරදර කරලා මේක කරුවොත් තව ඉදිරියටත් මේක කරගන්න බැරි වෙයි කියන මගේ විශ්වාසයක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අද අපි කතා කරේ රටේ ජනතාවට මේ වෙලාවේ තිබෙන දැවෙනම ප්‍රශ්නය, හැඟෙනම ප්‍රශ්නය ඉන්ධන අර්බුදය පිළිබඳව. අපි මේ සාකච්ඡාව කරපු මේ මොහොතේදීත් රටේ විශාල ජනතාවක් ඉන්ධන පෝලිම් වල ඉන්නවා. ටොක් 24 අපේ මේ වැඩසටහන් මාලාව තුළ අපි මේ ඉන්ධන අර්බුදය පිළිබඳව විවිධ අවස්ථාවල විවිධ බලධාරීන් සහ නිලධාරීන් එක්ක කතා කරා. නමුත් අපිට කතා කරන්නට අවස්ථාවක් උදා වුණේ නෑ මේ වෙනකන්. පෙරවුම් හල් වෙත ඉන්ධන ලැබුණාට පස්සේ පෙරවුම් හල් වලින් රටේ ජනතාවට ඉන්ධන නිකුත් කරන පාර්ශවයත් එක්ක අපි මේ දක්වා කතා කර තිබුණේ නැහැ. ඒ නිසා අද දවසේදී අපි හිතුවා ඒ පිළිබඳවත් කතා කරන්නට ඕනේ, ඕන් එක්කත් කතා කරන්නට ඕනි කියලා. මොකද රටේ මහ ජනතාව අන්තිමට කොයිතරම් ඉන්ධන අර්බුදයක් තිබෙනවා කිව්වත්, කොයිතරම් ඩොලර් සංචිතවල හිඟ ප්‍රමාණයක් තිබෙනවා කිව්වත් රටේ මහ ජනතාව අන්තිමට ඉන්ධන ටික ලබා ගන්නට යන්නේ ඉන්ධන පෙරවුම් හල වෙත. ඇත්තටම ඉන්ධන පෙරවුම් හලේ ඉන්ධන තිබෙනවාද? ඔවුන්ට තිබෙන විෂමතාවයන් මොනවාද? ඔවුන්ට ඉන්ධන නිකුත් කිරීමේදී තිබෙන ගැටලු මොනවාද කියන කාරණා පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ කරලා තිබ්බා. ඒ නිසා දවසේදී අපි කතා කරේ පිළිබඳව. ඒ සමගින් මේ ඉන්ධන අර්බුදය රටේ උද්ගත වෙලා තිබෙන ඉන්ධන අර්බුදය හා සම්බන්ධ විවිධ පාර්ශවත් එක්ක අපි මේ වෙද්දි කතා බහ කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරපු තවත් ටොක් 24 වැඩසටහනක් මේ ආකාරයෙන් නිමවට පත් වෙනවා. නමුත් හෙට දවසේදී ඉන්ධන අර්බුදය තවත් උග්‍ර වුණොත් ඒ පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. රටේ කාලෝචිත දැනෙන හැඟෙන ඔබට තියෙන ප්‍රශ්න පිළිබඳව ඔබේ බෝඩරේ සිට රටේ බලධාරීන්ට නිකුත් කරන්නට ටොක් 24 හැමදාමත් අපි අවදීන් සිටිනවා. ඒ සමගින් අද දවසට නියමිත ටොක් 24 වැඩසටහන නිමවට පත් කරනවා. අලුත් සතියක සඳුදා දවසේදී අපි නැවතත් හම්බෙමු.